තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අපි අද සූදානම භාවනා පුහුණුවට විශේෂයෙන් අපි මෙහිදී භාවනාවට අදාළ කමඨහන් වලට තමයි විශේෂ අවධානය යොමු කරන්නේ. ඒ කමඨහන් තේරුම් කර ගැනීමෙන් පසුව අපිට පෞද්ගලිකව අපේ භාවනා පුහුණුව කරගෙන යන්න ශක්තිය ලැබෙනවා. හොඳයි, අපි අදත් ඒ සඳහා එකතු වී සිටින්නේ. අද සම්මුතික වශයෙන් විවාහ වර්ෂ 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්, ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ සඳහා එකතු වෙන්නේ. අපි අදත් මේ විදිහට ස්කයිප් මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සඳහා එකතු වී සිටිනවා. අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් හැම දිනම පිළිගනිමු. පළමුවෙන් අප කරන්නේ සංසුන් වීමේ අභ්‍යාසය. අපි දන්නවා කොයි දෙයකට වුණත් කය සහ මනස හොඳින් තැම්පත් කර තබා ගැනීමත්, ඒ වගේම මනවින් මනස යොමු කර ගැනීමත් අවශ්‍යයි. ඒක නිසා අපි කායික පැත්තෙන් ගත්තම අපි සංසුන් වෙමු, ඉරියව් පහසු කරගමු. දැනටමත් ඔබ වඩාත් සුදුසු ආකාරයට තැම්පත්ව ඉඳගෙන නැතිනම් මේ මොහොතේ වර්තමාන ඉරියව්වට හිත යොමු කරලා වඩා සුදුසු තැම්පත් ඉරියව්වකට එන්න උත්සාහ කරමු. ඒ වගේම අර ඉරියව්වේ පවතින අන්ත දෙක, සුව පහසු සහ අපහසු ඉරියව් වලින් වළකින්. සුව පහසු ඉරියව් නිතරම අපිට නිින්ද යනවා. ඒ වගේම අපහසු ඉරියව් වලට ආපුවම මනසේ යොමුව වෙනස් වෙනවා. මනස නිතරම කය පැත්තට යොමු වෙන ගතියක් තියෙනවා කායික අපහසු ඉරියව්වක ඉන්නකොට. ඒක නිසා අපහසු ඉරියව්වත් මගහැරලා සුව පහසු ඉරියව්වත් මගහැරලා පහසු ඉරියව්වට එමු. හොඳට අවධානය යොමු කරන්න ශරීරයට. වම් පාය අවධානය යොමු කරලා වම් කකුල වම් පාය වඩා සුදුසු විදියක තියාගන්න. Tamanට බරක් නොවෙන්න, Tamanට කරදරයක් නොවෙන්න කකුල තියාගන්න. දකුණු කකුලත් එසේම අවධානය හොඳට යොමු කරලා පායට පහසුවෙන් සැහැල්ලුවෙන් තියාගන්න. යටිකය පහසු ඉරියව් වල තබා ගැනීම අපි සාමාන්‍යයෙන් ආසන කියලා කියනවා. ඒ කියන්නේ සුඛාසනයකට එන්න, පහසු ඉරියව්වකට එන්න යටිකය. ඊළඟට උඩුකය, බඩ, පපුව, බෙල්ල, හිස ඍජුව තියා ගැනීම වැදගත්. එහෙත් ඍජු කියන එකෙන් අදහස් කරන්නේ නැහැ හිර කරගෙන, තද කරගෙන තබා ගැනීම. ඍජුව තියාගන්න එහෙත් පහසුයි. ඒ වගේම දෑත් වම් අත, දකුණු අත ඒවට හොඳින් අවධානය යොමු කරලා Tamanට වඩා පහසු ඉරියව්වක වම් අත, දකුණු අත තියාගන්න. සමස්තයක් හැටියට ශරීරයටම මනවින් අවධානය යොමු කරලා බලන්න. කායිකව තමන් මේ මොහොතේ පහසුවෙන් ඉන්නවද කියලා. සාමාන්‍යයෙන් අපි ශරීරයට අවශ්‍ය කරන අනිකුත් දේවල් සරලව සම්පාදනය කරලා තියෙන්නේ. තද පිපාසයක්, තද බඩගින්නක් වගේ දේවල් නැහැ. ඒ වගේම මල මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව වගේ දේවල් තිබුණා නම් ඒවත් කරගෙන ඔය වගේ ශාරීරික පැත්තෙන් ඇති වෙන යම් බාධා අවම කරගෙන අපි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. හැබැයි මේ කායික ඉරියව්ව දැනට මේ පවත්වගෙන තියෙන ආකාරය එසේම මේ මුළු පැය දෙකක් අපි ගත කරන මේ පැය දෙකම ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. ආරම්භයේදී අපි වඩා පහසු සැහැල්ලු ඉරියව්වකට එනවා කායික වශයෙන්. ඊළඟට මනස, හිතත් මේ වෙලාවේ සැහැල්ලු කරගන්න, සංසුන් කරගන්න. අපි හෝරා දෙකකට අනිකුත් වැඩ
අත්හිටවල තියෙන්නේ, කල් දාලා තියෙන්නේ, නතර කරලා තියෙන්නේ. මේ වැඩේට පමණ. ඉතින් ඒකට හිත හදා ගන්න ඕන මේ වැඩේ මේ කාලය තුල කරනවා කියලා. ඒ කියන්නේ නැත්තම් වෙන වෙන දේවල් වලට යොමු වෙනවා හිත. අපි ඔකට කියන අවධානය වෙනස් වෙනවා කියලා. හිත පිටපනිනවා කියලා. හිත විසිරෙනවා කියලා ඔය වගේ වචන අපි පාවිච්චි කරනවා. අපිට අවශ්‍ය අරමුණේ හිත පවත්ව ගන්න නොහැකි වීම, බැරි වීම ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒක නිසායි අපි කරන්නේ ඔය අපිට තියෙන අපි භාවනාවට යොමු වෙච්ච කාලේ අපි කල්තියා තීරණය කරගෙන තියෙන්නේ. ඒක නිසා ඒ කාලේ අපි අනිත් වැඩ පස්සට දානවා, කල් දානවා, අත්හිටවනවා, නතර කරනවා. ඒකට කමක් නැහැ. මොකද අපි මේ කරන වැඩ දෙක තුලනය කරලා බැලුවොත්, සංසන්දනය කරලා බැලුවොත් ලෞකික වැඩ සහ ආධ්‍යාත්මික දියුණුවට අදාළ වැඩ අපිට පුළුවන් තුලනය කරලා සංසන්දනය කරලා බලන්න. එහෙම බලපුවාම වඩා වැදගත් ශේෂ දැනෙයි මේ ආධ්‍යාත්මික වැඩ. එහෙනම් ඒ වෙනුවෙන් ලෞකික වැඩ පස්සට දාන එක, කල් දාන එක නතර කිරීම වැරද්දක් නැහැ. ඉතින් අපි ඒනොත් දැන් ලෞකික වැඩවලුනොත් අපි බොහොම සීමිත ප්‍රමාණයක් නේ කරගෙන යන්නේ. දැන් භාවනා යෝගියෙක් වුණාම මේ තීන තරම් ලෞකික වැඩ කටයුතු බාරගෙන එහෙම කරන්නේ නැහැ. ඉතින් අර බෝධිඅංග ධර්ම වලදී අපි කතා කරන විවේකය. එහෙම නැත්නම් ඒකට තවත් වචනයක් කියන පස්සද්ධි කියලා. කාය විවේක, චිත්ත විවේක, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. ඉතින් ඒක නිසා අපි කායික වශයෙන් ගොඩාක් වෙහෙස වීමට යන්නේ නැහැ. ඇත්තටම ශරීරයේ පමණින්ම වෙහෙස කරනකොට සමාධිය පිහිටන ගතිය අඩු වෙනවා. එහෙම. අනිත් පැත්තෙන් ශරීරය හොඳටම නිෂ්ක්‍රීය කරලා තිබ්බොත් එතකොටත් ඔය මිද්ද ගතිය කියලා අපි යෝග කියන තීන මිද්ද වලදී අපි තේරුම් ගත්ත මිද්ද ගතියට වැටිලා ශරීරයේ අක්‍රිය තත්ත්වයේ පවතින සමහර රෝගී තත්ත්වයන්ට පවා වැටෙන්න පුළුවන්. කිසිම වැඩක් නොකර ඉන්න. ඒ නිසා මේ කායික ක්‍රියාකාරකම් වල මැද්දේ මජ්ක්‍ධිම පටිපදාව අපි අල්ලගන්න. වැඩ නොකර ඉන්නෙත් නැහැ. කය වෙහෙස වීම නොකර ඉන්නෙත් නැහැ. අනිත් පැත්තට අනවශ්‍ය දේවල් වලට කය වෙහෙස වීමක් කරන්නෙත් නැහැ. ওই දෙපැත්ත ඔය අන්ත දෙක අතරලා සරලව අපි කායික කටයුතු කරනවා. ඉතින් දැන් හුඟක් වෙලාවට නූතන ලෝකයේ බලුවා මේ කය හැසිරවීම පිළිබඳ කටයුත්ත සෑහෙන විකෘති කරගෙන තියෙනවා. දැන් සරල කාරණයක් කිව්වොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ ශරීරය යම් ප්‍රමාණයකට ක්‍රියාකාරීව තියාගන්න එදිනෙදා වැඩ කටයුතු ඇතුළෙම දෛනික වැඩ ඇතුළෙම ශරීරයේ ක්‍රියාකාරීව තියාගන්න පුළුවන්. නමුත් අපි ඒකෙන් අයින් කරලා ශාරීරික ක්‍රියාකාරකම් නැත්නම් ව්‍යායාම සඳහා වෙනම ව්‍යායාම මධ්‍යස්ථානයකට යනවා. එහෙම නැත්නම් ව්‍යායාම කරන උපකරණයක් ගෙදරට ගේනවා. ගෙනල්ලා ඒකේ තමයි ව්‍යායාම කරන්නේ. ඒක කොහොම කරත් විකෘතියක්. නමුත් අපේ බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒක සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කරන ගමන් මේ ශරීරය සාමාන්‍ය ක්‍රියාත්මක මට්ටමක තියාගන්න. එතකොට මේ අපිට ඒක වැදගත් වෙනවා සක්‍රීයව තියාගන්න. නිෂ්ක්‍රීය කරන්නේ නැතුවයි තද බල විදියට වෙහෙසටපත් කරන්නේත් නැතුව. ඒ ඔය විදියට ශරීරයත් මනසත් දෙකම සහැල්ලුවෙන් තියාගන්නවා. නිෂ්ක්‍රීය නෙමෙයි හැබැයි සක්‍රීයයි. නමුත් පවන ඉක්මවා වැඩ දැන් ශරීරයට නැහැ. මනසට ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් ලෝකයක් දේවල් හිතන්න පටන් ගත්තොත් ඉතින් ඒක මම හිතන්නේ මේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ඔය හිතින් හිතන දේවල් උනත් ඔය සෑහෙන ප්‍රමාණයකට ඇත්තටම තියෙන අනවශ්‍ය දේවල් දැන් අපි මේ නීවරණ ගැන සාකච්ඡා කරලා තියෙනවා. මුලදී අපි මේ
සිතේ සිත ඇඟි යටපත් කරගෙන තියෙන යම් දේවල් හිතන්න අපිට තියෙන තද බල වමනාව මුලදී අපි යටපත් කරගන්න. පස්සේ අපිට හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනේ නැහැ හිතන්න. එච්චර දේවල් හිතන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අපි කයින් මනසින් සැහැල්ලු වෙමු. අඩුම ගානේ මේ හෝරා දෙක ඇතුළත අපි කය මනස සංසුන් කරගෙන තැම්පත් කරලා තියාගන්න. ඊළඟ කාරණේ අපේ භාවනාවට උපකාරක ධර්මයේ වටපිටාව. ඉතින් වටපිටාව අපි පුළුවන් තරම් ඉතින් වඩා පහසු සැහැල්ලු නිශ්ශබ්ද වගේ තැනක් තෝරගන්නවා. නමුත් ඉතින් එහෙම දෙයක් හැමතිස්සෙම ලැබෙන්නේ නැහැ. ඉතින් සමහරට අපි තෝරගත්ත නිහඬ නිශ්ශබ්ද පරිසරයේ පවා වෙනස් වෙනවනේ. ඒකත් විපරිණාමය වෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැනත් අපි උපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ශබ්දයක් ගෝසාවක් සමහර විට එන්න පුළුවන් පරිසරයෙන්. මේ භාවනාව අතරතුර තමන් දැනට ඉන්න තැන වෙනස් කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙක් දේවල් වෙන්න පුළුවන්. ඒ හැම එකක් ගැනම අපි උපේක්ෂාවෙන්. එහෙමයි මේ කාර්යයට යොමු වෙන්නේ. එතකොට දැන් අපි කයින් සැහැල්ලුයි පහසු ඉරියව්වක ඉන්නේ. වගේම මනසින් සැහැල්ලුයි මනස නොයෙක් දේවල් වලට යොමු කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. ඊළඟට පරිසරය ගැන උනත් අපි උපේක්ෂා. ඒ විදිහට සූදානම් වුණාම අපේ භාවනාවට හොඳ සූදානමක් තියෙනවා. භාවනාවේ පෙර සූදානම කියන්නේ ඕක. කොයි වෙලාවෙ වුණත් බණක් අහන්න ඕනත් එහෙම. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් ඒකට වඩා හොඳ සැහැල්ලු පහසු ඉරියව්වක ඉන්න ඕන. නිින්ද යන්නේ නැති. ඒ විදිහට. ඊළඟට ඒ කාලය අපි පැයක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් අපි ඒ කාලයේ වෙනත් වැඩක නොයෙදෙනවා නම් තමයි හොඳ. වෙනත් වැඩකදී ඉඳිමින් ඒක ශ්‍රවණය කිරීම හරියන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ කය මනස දෙක තැම්පත් කරගෙන කටයුතු කිරීම හැම එකේදීම අවශ්‍යයි. ඒක අපි භාවනාවෙත් මුලදී කය තැම්පත් කරගෙන මනස සැහැල්ලු කරගෙන මේ කාර්යයන් ආරම්භ කරමු. හොඳයි. ඊළඟට භාවනාව පිළිබඳව පොඩි අදහසක් අපි ඉදිරිපත් කරමු. කවදත් අපි ඒක මතක් කරගන්නවා. භාවනා කියන්නේ කුසල් වැඩිවීමට. කුසල් කියන්නේ මොනවද කියලා අහුවොත් සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා වල ඉලක්කය මොකද්ද කියලා අහුවොත් නිබ්බාන නිවීම සැනසීම. ඇයි සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනක් ඉදිරිපත් කරලා තියෙන්නේ? පුද්ගල පෞරුෂයට අදාළව. එතකොට භාවනා කිරීමෙන් එතකොට මොකද්ද වෙන්නේ? පුද්ගල පෞරුෂය ඉහළ මට්ටමකට ගෙනීම. සීල භාවනාන් කරන්නේ චර්යාත්මක අංශේ. නිවැරදි කිරීම, පහසු කිරීම, යහපත් කිරීම. සමාධි භාවනාවෙන් කරන්නේ පෞරුෂයේ චිත්තාවේගී අංශේ. ඒ කොටස මුලදී පාලනය කර ගැනීම. ඊළඟට අකුසල චිත්තාවේග ඉවත් කිරීලා කුසලමය සිටිවිලි ඇති කර ගැනීම. අනිවෙනි කාර්යයක් සමාධියයි. ප්‍රඥාව කියන්නේ මෙම කලින් කියපු සීලයට සමාධියට අදාළව අපි ගොඩනගා ගන්නා වූ දැනුම. ඒක නිසා ප්‍රඥාවේ මූලික පියවර වෙන්නේ ඇත්තටම සීලය ගැන තියෙන පැහැදිලි අවබෝධයමයි. ඊළඟට තමයි ප්‍රඥා විදර්ශනා ප්‍රඥාව දක්වා යන්නේ. සමාධියේ තියෙන මූලික වශයෙන් තියෙන සමත සමාධි ලක්ෂණේ දෙවනුව තමයි විපස්සනා සමාධියට යන්නේ. ඉතින් ඕව පිළිබඳ අවබෝධය තමයි අපි ප්‍රඥා කියන්නේ. නැතුව මේ ලෞකික විෂයන් ගැන ලෝකයේ බාහිර ලෝකයේ පිළිබඳව කරන ලබාගත් දැනුම ආදී දේවල් නෙමෙයි. ඒවත් ඉතින් වැදගත් වෙන අවස්ථා තියෙනවා. නමුත් ඔන්න ඔය විදිහට මේ අපේ භාවනා කිව්වම ඒක ඉලක්ක වෙන්නේ අපේ පෞරුෂයට. චර්යාත්මක අංශේ, චිත්තාවේගී අංශේ සහ බුද්ධිමය අංශය ඇති කරගන්නා වූ පිරිසිදු බවක්, සංසම් බවක්, tempat බවක් ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔයිට අදාළ කමටහන් අපි සාකච්ඡා කරමින් යන්නේ දැනට. කොහොම නමුත් අපි මේ සීලයට තමයි භාවනාවේදී ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ අනුව අපි සීල සමාදානේ, සීල ආවර්ජනේ, සීල අදිෂ්ඨානේ කියලා දේවල් ටිකක් අපි කරනවා.
එහෙම දේවල් ටික. මේ වෙලාවෙත් අපි සංසුන් වෙලා ඉන්න අවස්ථාවේ මේ මූලික දේවල් ටික අපි කරමු. මූලික දේවල් හැටියට අපි කරන්නේ নমස්කාරය කරලා බුදුරජාන් වහන්සේට බුද්ධ ගෞරවයෙන් යුතුව සරණාගමනය සීපත් කරගෙන ඒ වගේම අපේ සීල භාවනාවට අදාළව දැන් අපි ශික්ෂාපද 16ක් අනාවරණය කරගෙන තියෙනවා. ඒක එක තැනකම නෙවෙයි. විශේෂයෙන් සූත්‍ර පිටකයේ විවිධ තැන්වල මේවා සඳහන් වෙලා තියෙනවා. එසේම ශික්ෂාපද 16ක් අපි අනාවරණය කරගෙන තියෙනවා. මූලික විශ්වාචාර ධර්ම හැටියට 9ක් ගන්නවා. පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී, මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී, සුරාමේරේ මජ්ජපමාදතානා වේරමණී. මේ 9 විශ්වාචාර ධර්ම හැටියට සැලකනවා. ඊළඟට සාපේක්ෂාචාර ධර්ම නෙක්ඛම්ම ශික්ෂාත් 5ක් තියෙනවා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, අච්චගීතවාදී සූක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන වාසයනා වේරමණී කියලා. මේ 5 කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ට අදාළව තියෙන්නේ. පුළුවන් තරම් ඒවයින් දුරස්ත භාවයක් ඇති කරගෙන විවිච්ඡ කාමේ කිව්වේ ඒකයි. ඉතින් තමතරව තියෙන තවත් ශික්ෂා පදයක් තියෙනවා. ජාත රූප රජිත පටිග්ගහනා වේරමණී කියලා. මේ වටිනාකම් පරිහරණය කිරීමේදී තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්න නැතුව පරිහරණය කරනවා. එතකොට එතන පරිහරණය කිරීමක් කරන නිසා සීලයට අයිති වෙන්නේ. නමුත් ඒක පරිහරණය කරන විදිහ වෙනස්. පටිග්ගහණය කිරීමෙන් තොරව. එහෙමයි. ওই විදිහට ශික්ෂාපද 15යි. ওই 15ම ආවරණය වෙන විදිහට මෙත්තා විහරණම් කියන ශික්ෂාපදයේ තියෙන මෙත්තා විහරණ සමාදියාමි කියලා. ඒ විදිහටයි ඔය සීලේ ආදි බ්‍රහ්මචර්ය කොටස අபிසමාචාර කොටස අපි ඉතින් නැවත නැවත මතක් කරන්න යන්නේ නැහැ. අபிසමාචාර කියලා කියන්නේ ශිෂ්ට සම්පන්න මිනිස්යෝ විසින්ම තම තමන්ගේ පෞද්ගලික ජීවිත, සමාජ ජීවිත ආදී යහපත් විදිහට පවත්වාගෙන යාම සඳහා සම්මත කරගෙන තියෙන එකඟ වෙලා තියෙන නීති රීති ව්‍යවස්ථා සම්මුති ආදී දේවල් තමයි අபிසමාචාර වලට අයිති වෙන්නේ. ඒ නීති රීති ව්‍යවස්ථා සම්මුති එකඟ වෙලා කටයුතු කිරීම, කඩ කිරීමෙන් වැළකී සිටීම අபிසමාචාරික සීලයේ හැටියට සැලකෙනවා. ඉතින් ඒක මේ ලෞකික වශයෙන් හරිම වැදගත්. අධ්‍යාත්මික ගමනොත් හරිම වැදගත්. ওই විදිහට සීලේ කොටස් ටික දැන් අපි දන්නවා. ඉතින් ඔතනින් අර ශික්ෂාපද 16 තමයි අපි සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ. 16ම ගැන වද වෙන්න ඕනෙත් නැහැ. විශේෂයෙන් මූලික ආචාර ධර්මීය කොටස, විශ්වාචාර ධර්ම කොටස නම් අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගත යුතුයි. එතනින් එහාට තියෙන නෙක්ඛම් මේ පිළිබඳව කල්පනා කරද්දී තමන්ට පුළුවන් තරම් උපරිමයෙන් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙන්න. එහෙම. එතනින් උඩට තියෙන ශික්ෂාපද දෙකත් කාටවත් විශේෂයක් නැහැ. රකින්න පුළුවන්කම තියෙන එකයි. ශික්ෂාපද වල වටිනාකම තේරුම් ගත්ත කෙනෙක්ට ඒක වැටහෙනවා. එහෙමයි. ඉතින් ওই විදිහට අපි සීලාවර්ජනයත් කරලා ඒ වගේම තුනුරුවන්ගේ ගුණ සීකල තුනුරුවන් වන්දනාවක් සිද්ධ කරලා අපි මේ කටයුතු ආරම්භ කරමු. හැමදෙනාම මාත් එක්ක එකට සම්බන්ධ වෙලා ඒ කාර්යය කරන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි,
Dutiyang pi dhammang saranang gacchami. Dutiyang pi sanghang saranang gacchami. Tatiyang pi buddhang saranang gacchami. Tatiyang pi dhammang saranang gacchami. Tatiyang pi sanghang saranang gacchami. Sadhu sadhu sadhu. සීලාවර්ජනේ විශ්වාචාර ධර්ම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාපේක්ෂාචාර ධර්ම නික්කම්ම ශික්ෂා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුඛ දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාතරූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ ගුණ සීකරමු. පළමුව බුදු ගුණ සීකරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවතේ. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ධම්මරත්නේ ගුණසේකරම්. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සංඝ රත්නයේ ගුණ සීකරමු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, අපි මෙතෙන් සිට අපේ කමඨහන් වලටයි අවධානය යොමු කරන්නේ. නැවතත් අපි අර කායික ඉරියව්වට අදක් අවධානය යොමු කරලා බලන්න. වඩා පහසු ඉරියව්වක තවමත් ඉන්නවද කියලා, දැනට ඉරියව්ව අපහසු වෙලා තියෙනවා නම් නැවත පහසු කරගන්න. හොඳයි, එහෙම කරලා අපි කමඨහන් වලට අවධානය යොමු කරමු. අපි මේ භාවනා පුහුණුව තුළ අපි මූලික අවධානය පවත්වගෙන තියාගෙන තියෙන, විශේෂයෙන් අපේ කමඨහන් සාකච්ඡාවට අපි මූලික මාර්ගෝපදේශනය හැටියට තියාගෙන තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. ඒ වගේම මේ භාවනා ක්‍රමය අපි හඳුන්වන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. භාවනා කිව්වම එකකින් අදහස් වෙන්නේ වෙන දෙයක්. භාවනා කිව්වම අදහස් වෙන්නේම සීල සමාධි ප්‍රඥා වැඩිවීමමයි. එතකොට අපි සතිපට්ඨාන භාවනා කිව්වම සිහිනුවන වීරිය කියන මූලික කුසලතා තුන මූලික කරගෙන සීල සමාධි ප්‍රඥා වැඩිවීමයි මෙතන අදහස් කරන්නේ. භාවනා කියන එකේ අදහස වෙනස් වෙන්නේ නැහැ. අපේ භාවනා කියන වචනේ කොහේ යෙදුනත් අපේ ධර්ම මාර්ගයේ අදහස් වෙන්නේ එකම දෙයක්. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිවීමයි එකකින් අදහස් වෙන්නේ. නමුත් ඒක වඩන ආකාරවල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක නිසා සතිපට්ඨාන භාවනා ක්‍රමය ගත්තම ඉස්සර වෙලාම සීලය සමාධිය ප්‍රඥාව වඩන්න උත්සාහ කිරීමක් නැහැ. ඉස්සර වෙලාම තියෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා. සිහිය, ඒ වගේම විමසුම් නොවන වීර්යය කියන තුන මූලික වශයෙන් ඇති කරගන්න. ඉතින් ඒක හරි පොදු දෙයක්, කාටත් කරන්න පුළුවන් අදාළ දෙයක්. කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැති කාරණයක්. දැන් සමහර විට අපි දන්නවා මේ දැන් සීලය වගේ දෙයක්, සීල් සමාදන් වෙන වගේ දෙයකට ගියාම සමහර ඒ වෙලාවට යම් ගැටු. දැන් ආගමික භාවයන් ගත්තම සමහර ආගම් වලින් අනිත් අයගේ ආචාර ධර්ම පිළිගන්නේ නැහැ. මේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එතකොට එහෙම ගැටලුවක් දැන් අපි උනත් දැකලා තියෙන භාවනා වැඩමුළු වලට ගියාම නොඑක ආගමික අය ඇවිල්ලා නොඑක සංස්කෘතීන් වල. ඉතින් ඒගොල්ලන්ට ওই මොන හරි ආචාර ධර්ම සමාදන් කරවන්න ගියොත් ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා මේ ඉස්සර වෙලා කරන්නේ මේ සතිමත් භාවය ඇති කරගන්න මඟ පෙන්නනවා. ස්ථානීය සතිය, දැන් මම කොතනද ඉන්නේ? භූමිකාව පිළිබඳ සතිය, දැන් මම කවුද? ඊළඟට තමන්ගේ කාර්යබද්ධ සතිය, ඒ කියන්නේ දැන් මම මොනවද කරමින් ඉන්නේ? මොනවද මේ කියමින් ඉන්නේ? මොනවද හිතමින් ඉන්නේ කියලා ඉස්සර වෙලාම සතිය පිහිටවනවා. සතිමත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි සතිපට්ඨාන සතිය පිහිටුවා ගැනීම. එතන අදහස් කරන්නේ ප ဋ ාණ. සමහර වෙලාවට මේකට උපට්ඨාන කියන අර්ථයත් සමහර අය දෙන්න කැමති වෙලා තියෙනවා. නමුත් මේකේ මූලික අදහස ගත්තම අපිට පේනවා සිහිය පිහිටුවා ගැනීම කියන්නේ. එහෙම නැත්නම් සත්‍යමත් වීම වර්තමාන මොහොතේ. ඉතින් ওই විදිහට සත්‍යමත් වෙන කෙනෙකුට එතන ඉඳලා යම් කිසි දෙයක හොඳ නරක වගේ දෙයක් තේරුම් කරගන්න අවස්ථාව ලැබෙන්නත් පුළුවන්, අවස්ථාව උදා කරගන්නත් පුළුවන්. ඒ අවස්ථාව තමයි සම්පජානකාරී කියලා හැඳින්වෙන්නේ.
අවධානයේ සහිත වෙලා ඊට පස්සේ ටිකක් විමසුම් නොවන යොදනවා සම්පජාන කාර්යය කියලානේ යෙදিলা තියෙන්නේ. නේ සම්පජානෝ කියන වෙනම යෙදিলা තියෙනවා. නමුත් මෙතන සම්පජාන කාර්යය කියලා යෙදিলা තියෙන. කාර්යය කියනකොට මේ කිරීමක් අදහස් වෙනවා. එහෙමනම් විමසුම් නොවන යොදන්නත් අපි පුරුදු වෙනවා. විවේකයෙන් ඉඳගෙන සතියෙන් ඉඳගෙන අවදිමත් භාවයකින් ඉඳගෙන ඊට පස්සේ විමසුම් නොවන යොදන්න. අන්න එහෙම යොදපු කෙනාට වැටහෙනවා තේරෙනවා කල යුත්ත නොකල යුත්ත පිළිබඳව. මූලික වශයෙන් ඕක වැටහෙනවා. ඔන්නොතෙන්ට ආපුවම සීල සමාදන් වෙන්න පුළුවන්. එතෙන්ට එනකන් සීල සමාදන් වීමේ කිසි අර්ථ සම්පන්න භාවයක් නැහැ ඇත්තට. අර්ථ සම්පන්න භාවයක් නැහැ. අර අවබෝධයට ඇවිල්ලා සීලයක් සමාදන් වෙනකොට ඉතින් ඒක හරිම හොඳයි. හරිම හොඳයි. ඔන්නෝම දෙයක් තියෙන්නේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තුල. එතකොට අපි නිතරම මතක තියාගන්න ඕන සතිපට්ඨාන භාවනා ක්‍රමේ මූලික කුසලතා තුන වෙන්නේ ඔය සතිමා සිහි ඇති බව. සම්පජානෝ විමසුන් නුවණ. ඒ වගේම ආතාපි විරිය. අර තේරුම් ගත්ත එක්කෙනා කුසලයේ අකුසලයේ නැත්නම් සීලේ තේරුම් ගත්ත කියලා හිතමු. එතකොට සීලේ තේරුම් ගත්ත කෙනා දුස්සීල භවෙන් අයින් වෙන්නත් සීලවන්ත බව ඇති කරගන්නත් යම්කිසි වායාමයක් වෑයමක් උත්සාහයක් තියෙනවා. ඒකට තමයි ආතාපි කිව්වේ. එහෙනම් ඔය තුන ආරම්භ කරගත්ත කෙනෙකුට එතන ඉඳලා ඉස්සරහට සීල සමාධි ප්‍රඥා වඩන්න පුළුවන්. දැන් සතිපට්ඨාන දේශනාවේ මුලදී මොකුත්ම සීලය ගැන කතාවක් නැහැ. කායානුපස්සනාවේ මොකුත් නැහැනේ කමඨහන් වල. තියෙන්නේ පටිකූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික කාය උපසංහරණ කියලා. කොහොම විදර්ශනා කමඨහන් තුනක් දීලා තියෙනවා. ඒතකොට දැන් ඒවා ගැඹුරින් හැදෑරීමෙන් අපිට වැටහෙනවා සීලය ගැන. මාරට අපි මේ රූප කාය පදනම් කරගෙන වැරදි චර්යාවන් වල යෙදෙමින් හිටියා. එහෙම නැත්නම් දැනටත් යෙදෙමින් ඉන්නවා කියලා හිතන්න. එතකොට ඔන්න ඒකෙන් අයින් වෙන්න හිතක් පහළ වෙනවා. හිතක් පහළ වෙනවා මේක මට දැන් තේරෙනවා මේක වැරදි. මේක දෝෂ සහිතයි. ඒ නිසා මේකෙන් මම අයින් වෙන්න ඕනේ කියලා. අන්න ඒක. ඒ විමසුම් නොවන සම්පජානකාරී උනාම තමයි ඒක තේරෙන්නේ. ඉතින් ඒ විදිහට ඉතින් සීලය ආරම්භ වෙනවා ඔන්න ඔය විදිහට සිහිනුවන වීර්ය උපද්දගත්ත කෙනෙකුට ඉතින් සමහර වෙලාවට ඇත්තටම සිල්පද තෝරලා දීලා සමාදන් කරවලා ඉච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ සමහර අය. සිහිය උපද්දපු ගමන්ම ඉතින් උපද්දපු ගමන් කියන්නේ තමන්ම සිහිය පිහිටුවා ගත්තම සතිමත්ව කටයුතු කරන්න පුරුදු වුණ ගමන්ම ඕනම වෙලාවක සීලයට අදාළ දේ තේරෙනවා. දුරාචාරය මොකද්ද? සදාචාරය මොකද්ද? ඒක වැටේ. ඉතින් ওই විදිහට අපි ඉස්සරහට යනකොට මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් අපි ඉදිරියට ගිහිල්ලා තියෙන මේ සාකච්ඡාව. කමඨාන් සාකච්ඡාව. ධම්මානුපස්සනාවෙත් අපි සෑහෙන දුරක් ගිහිල්ලා තිබෙනවා. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ ආදී වශයෙන් ඒවයි සෑහෙන දුරක් අපි ගිහිල්ලා තිබෙනවා. දැනට අපි ඉන්නේ අපිට નિયમિત කොටස වෙන්නේ කන්ද පබ්බේ. ඉතින් ඒ අනුව අපි අද ඉඳලා බලාපොරොත්තු වෙනවා මේ කන්ද පබ්බ කොටසට යොමු වෙන්න. ඉතින් මම හිතන්නේ අපි ස්කන්ධ පිළිබඳ කලින් සාකච්ඡා කරලා තිබෙනවා යම් අවස්ථාවල සූත්‍ර දේශනාවලදී එහෙම ස්කන්ධ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. කොහොම නමුත් අපි කොහොමද අපි භාවනාවක් විදිහට මේ කාර්ය කරගෙන යන්නේ කියන එක අපිට මෙතෙන්දී වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා මේ භාවනා සතිපට්ඨාන භාවනා ක්‍රමේ ස්කන්ධ පිළිබඳ අවධානය මෙතෙන්දලා යොමු කරන්න. අපි කලින් නීවරණ කොටස සාකච්ඡා කරගෙන ඇවිල්ලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා
කියන නීවරණ ධර්ම අපි දැක්ක ඒවා ස්වභාවික දේවල් කියලා. නීවරණ පබ්බේ පහු කරා අපි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ ධර්මතා හැටියට ඇත්තටම දැකලා ඒවා ඇති වෙනවා හේතුඵල ධර්මානුකූලව පවතිනවා නැති වෙලා යනවා. හැබැයි ඒ අතර අපි නීවරණ ධර්ම වලට අවදි වීමක් භාවනාවේදී මූලික වශයෙන් අපි කතා කරා භාවනාවේ තියෙන්නේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තියෙන මූලික වශයෙන්ම මේකට අවදි වීමක් කියලා. ඉතින් සතිමත් වෙලා අපි කරන්නේ ඒ ධර්මතාවය නීවරණයක් බවට පත් කරගන්නේ නැතුව කටයුතු කිරීම. ඒක තමයි මේකේ මූලික දේ. මූලික කාර්ය මූලික කාර්යය ඒක. ඉතින් අපි ස්කන්ධ වලට ගියත් ඒත් එහෙමයි. ස්කන්ධ වලදීත් අපිට හමු වෙන දේ නැත්තම් ස්කන්ධ වලදීත් අපිට වැටහෙන දේ ඒකමයි. ස්කන්ධ කිව්වම ඒකත් ධර්මතාවක්. ඉතින් ස්කන්ධ වලදී අර නීවරණ බවට පත් කරගන්නේ නැහැ වගේ ස්කන්ධ වලදී අපි උපාදාන කරගන්න නැතුව කටයුතු කිරීම තමයි මේ භාවනා ක්‍රමයේදී උගන්වන්නේ. ස්කන්ධේ තේරුම් ගන්නවා ස්කන්ධ වලට අවදිමත් වෙනවා සතිමත් වෙනවා. දැන් එතනත් යන්නේ අර ආතාපි සම්පජානෝ සතිම. මේ තුනම තමයි යන්නේ. ස්කන්ධ වලට ආවත්. ස්කන්ධ වලට සතිමත් වුණා ස්කන්ධ දැන් තේරෙනවා. සම්පජානකාර. ඊළඟට විරිය කරන්නේ මොකටද? මේක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ස්කන්ධ එක කටයුතු කරන්න. ස්කන්ධ පවත්තගෙන යන්න. එහෙමයි. හොඳයි අපි සතිපට්ඨාන දේශනාවට යොමු වෙනවා. අපි බලමු මහා සතිපට්ඨාන දේශනාවේ කොහොමද කන්ද පබ්බේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. සූත්‍රයට හැමෝටම යන්න පුළුවන්කම තියෙනවා. ගිහිල්ලා බැලුවොත් අපිට මුණ ගැහෙනවා. පොනච පරං වික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානස්කන්ධේසු කතංච පන බික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානස්කන්ධේසු ඉද බික්ඛවේ බික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරානං සමුදයෝ ඉති සංඛාරානං අත්තංගමෝ ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තංගමෝති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ බික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානස්කන්ධේසු. ඔය කමඨහන මම මතක් කරේ මහා සතිපට්ඨාන දේශනාවේ උමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට දැන් ස්කන්ධ ගැන මම හිතන්නේ අපි තව දිගින් දිගට කතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මොකද අපි ඊට අදාළ සූත්‍ර දේශනාත් කතා බහ කරලා තියෙනවා කලින්. අපේ සූත්‍ර සාකච්ඡාවේ භාවනාවට ප්‍රමාණවත් තරම් සෑහෙන තරම් මේ අපි සූත්‍ර කතා බහ කරලා තියෙනවා ඇත්ත වශයෙන්. භාවනාවට ප්‍රමාණවත් තරම්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ස්කන්ධ ගැන ගොඩක් දුරට කතා කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේ දැන් අපිට තියෙන්නේ මේ අපේම පංචස්කන්ධයට අවදි වීම සතිමා සිහි ඇත්තෙක් බවට පත් වෙනවා පංචස්කන්ධයේ පිළිබඳව. අපි උතනින් එකක් ගමු දැනට. හැබැයි මේ
පංචස්කන්ධයක් කියලා පහක් හැටියට කතා කරාට මේ පහ කොහේදීවත් අපිට වෙන වෙනම නම් හමු වෙන්නේ නැහැ. රූපස්කන්ධය වෙනම, වේදනාස්කන්ධය වෙනම, සංඥාස්කන්ධය වෙනම, සංකාරස්කන්ධය වෙනම එහෙම හමු වෙන්නේ නැහැ. එහෙම මුණ ගැහෙන්නේ නැහැ. පහ එකට තමයි තේරුම් ගැනීම සඳහා පමණයි පහක් හැටියට දක්වන්නේ. ඉතින් එයින් අපි රූපං කියන කොටස ගමු. දැන් අපි මේ රූප ධර්ම ගැන අවබෝධයක් තියෙනවා. රූප ධර්ම කියන්නේ භෞතික දේවල් වලට. භෞතික දේවල් වල. එතකොට මේ ඇහැට පේන ඒවාට රූප ධර්ම කියලා කියනවා. නමුත් රූප කියලා කියන්නේ ස්කන්ධවලදී නාම රූප කතාවේදී රූප කියලා කියන්නේ භෞතික දේවල්. එතකොට භෞතික දේවල් අපිට මුණ ගැහෙන්න පුළුවන් විවිධ ආකාරයෙන්. හොඳට කල්පනා කරලා බලන්න. භෞතික දේවල් අපිට මුණ ගැහෙනවා කියන එකෙන් මම මෙතන අදහස් කරන්නේ මේ ඉන්ද්‍රියන්ට හමු වෙනවා කියන එකයි. භෞතික දේවල් ඇහැට පේන්නේ කොහොමද කියලා බලන්න. කනට ඇහෙන්නේ කොහොමද? නාසයට, දිවට, කයට දැනෙන්නේ කොහොමද? අපිට ඉතින් ওই සම්මුතික වශයෙන් සත්‍ය පුද්ගලිය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියටනේ අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ රූප ධර්ම. අපේ පංචස්කන්ධය වුණත් අපි විවහාර කරන්නේ මේ ශරීරය කියලානේ. ඒකේ රූප කොටස ඇඟ කියලා, ශරීරය කියලා, බොඩි කියලා. කොහොම තමයි. ඊට පස්සේ අපි උවට වෙන වෙනම නංගන් එහෙමත් දාගෙන තියෙනවානේ. ගෑනු ශරීර, පිරිමි ශරීර කියලා. ලදරු ශරීර, ළමා ශරීර, නව යෞවන ශරීර, තරුණ ශරීර, දිවියේ ශරීර, මහලු ශරීර. නේ. උසේවා, මිටියේවා, කළු ඒවා එක විදිහට අපි ඕවට ඕවයි තියෙන ගති, ලක්ෂණ, ස්වરૂප, ස්වභාව, හැඩතල, වර්ණ මෙවුවා පදනම් කරගෙන අපි මේ ශරීර විවිධ විදිහට මේවා වෙන් කරගෙන වෙනස් විදිහට මේවා විවහාර කරනවා. ඉතින් සත්ව විතරක් නෙවෙයි දැන් ගහකොළ ගත්තත් ඉතින් ඕවට අපි නංගන් දීලා තියෙනවා. ගස් අප්‍රමාණ තියෙනවා. අපි දන්නෙත් නෑ මේ ලෝකේ ගස් කොච්චර තියෙනවද කියලා. ඉතින් අපිට ගහකොළ හැටියට වටන රූප ධර්ම ගෝචර වෙනවා. නැත්තම් ශරීර හැටියට, සත්ව ශරීර හැටියට ගෝචර වෙනවා. තවත් ඉතින් මහ පොළොව එහි තියෙන දේවල්, ජලය ආදී විදිහට කාලගුණ, දේශගුණ හැටියට, ඉරහඳ තාරකා විදිහට නොඑක් විදිහට මේ භෞතික දේවල් රූප ධර්ම ගෝචර වෙනවා. ওই රූප ධර්ම සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ චත්තාරෝ මහා භූතා කියලා හතර මහා භූත හැටියට පෙන්නනවා. පඨවි, ආපෝ, ආයෝ, තේජෝ. නැත්නම් ඝන, ද්‍රව, වායු, ශක්ති කියලා. ඒ විදිහට ගෝචර වෙනවා. එහෙම නැත්නම් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒ ඉදිරිපත් කිරීම එතනින් එහාට ගිහිල්ලා දැන් ඔහොම ඉදිරිපත් කරපුවම නාමයි රූපයිනේ. නමුත් නාම රූප මට්ටමේම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නැහැ. නාම රූපය කියලා මේ දෙක එකතු කරලා පෙන්නනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ. ඊට පස්සේ සත්‍ය පුද්ගලයෝ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ඔය පුද්ගලයෝ ගැන කියන අංගුත්තර නිකායේ ඔය චතුක්ක නිපාත, පංචක නිපාත වගේ ඒවා කියලා බලනවා. හැමතැනම තියෙනවා. දැන් ඒකක නිපාත, ඒක පුද්ගලෝ වික්කවේ ලෝකේ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි දුර්ලභෝ කියලා. එක පුද්ගලෙක් ඉන්නෝ ලෝකේ මේ දැක ගැනීම, හමු වීම දුර්ලභයි කියලා. එහෙම. කොහොම පුද්ගලයෝ දක්වලා තියෙනවා. චත්තාරෝ මේ පුද්ගල සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි කියලා. එතකොට දැන් පුද්ගල විවහාරයේ බුදුදහමේ තියෙනවා. නාම රූප ධර්ම හැටියට විතරක් නෙවෙයි. පුද්ගලයෝ සත්‍ය විදියට විවහාර කරනවා. අපිට ගෝචර වෙන්නේ එහෙමයි. එතකොට මෙන්න මේ අපි ස්කන්ධය ගැන පොඩ්ඩක් අවදි වෙන්න යන්නේ. ස්කන්ධය ගැන අත්‍තරම දන්නවා. එතකොට මේ රූපස්කන්ධයේ සකස් වෙනකොට කේන්ද්‍රීය වෙන්නේ, මූලය වෙන්නේ, මුල වෙන්නේ මොකද්ද? ඉමමේව කායම්, මේ ශරීරය.
ඒ වටා තමයි ඔය අනිත් ඒවා එක්රැස් වෙලා ගොනු වෙලා ගොඩ ගැහිලා තියෙන්නේ. එතකොට ශරීරයත් ඒ වටා එකතු වෙලා තියෙන සියල්ලත් එකට එකතු කරලා රූපස්කන්ධන් කියලා කියනවා. ඒවා අපි කලින් කතා බහ කරලා තියෙනවා. රූපස්කන්ධය දැන් අපිට තියෙන්නේ මේ භාවනාවේදී රූපස්කන්ධයට අවදි වීම. අවදි වීම. තමන්ගේ රූපස්කන්ධයට අවදි වීම. එතකොට අවදිමත් භාවයක් ඇති කර ගැනීම තුල අපිට රූපස්කන්ධය පිළිබඳ අවබෝධය තියෙනවානේ. රූපස්කන්ධයේ එක්තරා ප්‍රත්‍යක්ෂ වීමක් වෙනවා. රූපස්කන්ධයට සතිමත් වුණා. දැන් තව ටිකක් රූපස්කන්ධය ගැන සම්පජානකාරීත් වුණොත්, සෝදිසිමත් වුණොත් රූපස්කන්ධයේ යථා ස්වභාවය වැටහෙනවා. ඉති රූපං අන්න කමඨහන්ත ගියා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. රූපස්කන්ධයට රූපයට හිත යොමු කර කෙනාට වැටහෙනවා. මොකද්ද වැටහෙන්නේ? ඉති රූපං, මේ තමයි රූප ධර්මය. නිකම්ම නෙවෙයි. ඉතින් ඉති රූපං කියුවා මේකයි කියන එකට වැඩිය ගැඹුරු අවබෝධයක් මෙතන ඉන්නේ. මොකද්ද ගැඹුරු අවබෝධයක් කියලා කියන්නේ? මේ රූප ධර්මය කියන එක මේ විදියට සතර මහා භූත වලින් සකස් වෙලා තියෙනවායි. මේක අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් අන්න එහෙම තමයි මේ ඉති රූපං කියලා තනි පද දෙකකින් තිබ්බට, තනි වාක්‍යයක් විදියට පද දෙකකින් තිබ්බට සතිමත් වුණාම, සම්පජානකාරී වුණාම ඒක Tamanට තේරෙනවා. රූපස්කන්ධය කියලා කියන්නේ මේකයි, රූප ධර්මය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා වැටහෙනවා. ඉතින් එතනින්දලා දැන් රූප ධර්මයේ යථා ස්වභාවය පැහැදිලි වෙලානේ තියෙන්නේ. වැටහිලානේ තියෙන්නේ. තේරිලානේ තියෙන්නේ. එතකොට දැන් අපි එතනින්දලා මොකද්ද අපේ කෘත්‍ය? කාර්යය මොකද්ද? කාර්යය නම් අර සතිපට්ඨානයේදී නිතරම කියනවා අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති. ස්කන්ධ සම්බන්ධයෙන් අපේ සිද්ධ වෙන්න පුළුවන් දේ හැටියට පෙන්වන්නේ උපාදාන වීමනේ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න ස්වභාවය තමයි උපාදාන කියලා කියන්නේ. ස්කන්ධ පංචකයේ පංචස්කන්ධය පිළිබඳව ඇති වෙන්න පුළුවන් ගැටලුව හැටියට බුදුදහම පෙන්වන්නේ ඒක. ඉතින් අපි සතිමත් වුණාම අපිට තේරෙනවා පංචස්කන්ධය කියන එක ස්වභාවික දෙයක් කියලා. ධර්මතාවයක් කියලා. ඔන්න දැන් ධම්මානුපස්සනාවේ ඒකයි ඔය. ධම්ම යටතේ මේවා දක්වලා තියෙන්නේ. ධර්මතාවය. ධර්මතාව. ඉතින් එහෙම බලපුවාම රූපය, රූපකාය වටා එකතු වෙලා තියෙනවා යම් දේවල්. ඒව ධර්මතාවනේ. දැන් මම සරල උදාහරණ කියන්නම්. මේ ශරීරයේ සකස් වෙලා තියෙන අංග ටික බලන්න. කේසාලෝමා නඛ දන්ත ආදී වශයෙන් හිතලා බැලුවොත් මේ ශරීරාංග මේ විදිහට සකස් වෙලා තිබීම සබදාහමේ ලක්ෂණයක්. ඒක ධර්මතාවයක්නේ. ධර්මතාවය. අපිට ඒක ඒ විදිහට අවබෝධ වෙනවා. ඊළඟට දැන් මේ ශරීරයේ පැවැත්ම සඳහා සකස් වෙලා තියෙන දේවල් බලන්න. ආහාර වශයෙන් තියෙන දේවල්, ජලය වශයෙන් තියෙන දේවල්, වාතය, මේ දේවල් මූලික වශයෙන් ශාරීරික පැවැත්මට අවශ්‍යනේ. අවශ්‍යයිනේ වායෝ ධාතුව. හුස්ම ගන්නවානේ අපි නිතර. ආහාර පාන ගන්නවානේ. ඔය වගේ දේවල් බලන්න. ඒවත් ඉතින් ස්වභාවික දේවල් නේ. අපි සකස් වෙලා තියෙන දේවල්. ඉතින් අපි ගහේ කොලේදී නෙලාගෙන කඩාගෙන ආහාර හැටියට ගන්න. ශරීරයේ හරි ස්වභාවික සබදාහමට අදාළ ස්වභාවික දෙයක්. ඊට පස්සේ ඒකේ පොදු ලක්ෂණ ටිකත් අපිට ග්‍රහණය වෙනවා. නැත්තම් ගෝචර වෙනවා. අපිට වැටහෙනවා. මේ රූපකාය, රූපස්කන්ධේ පොදු ලක්ෂණ ටිකත් වැටහෙනවා. පොදු ලක්ෂණ කියන්නේ මොනවද? අනිත්‍යයි. ඕකනේ පොදු ලක්ෂණයක් නේ. අනිත්‍යතාව පොදු ලක්ෂණය. අනත්තතාව පොදු ලක්ෂණය. විපරිණාමතාව පොදු ලක්ෂණය. පටිච්චසමුප්පන්නතාව පොදු ලක්ෂණය. සමුදය වුණා වගේම වය වෙන එක පොදු ලක්ෂණය. ඒ කියන්නේ සියලු රූප ධර්ම වලට පොදු ලක්ෂණය.
එතකොට අපි රූප ධර්මය ස්වභාවික දෙයක් හැටියට තේරුම් ගන්නවා. රූප ධර්මයට නැත්නම් රූපකායට රූප ධර්ම වලට පොදු අනිත්‍ය ආදී ලක්ෂණ තේරුම් ගන්න. මේක ස්වභාවික දෙයක්. ඒක කමඨහනේ තියෙන ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා. මේක රූපය ඒ වගේ මේක මෙහෙමයි මේක හටගන්නේ, මෙහෙමයි මේක පවතින්නේ, මෙහෙමයි මේක නැති වෙන්නේ. හට ගැනීමක්, පැවතීමක්, නැතිවීමක් පේන්න තියෙනවා. රූප කාය, රූප ධර්ම ලෝපාදෝ පඤ්ඤායති. පඤ්ඤායති කියන්නේ එහෙම පේන්න තියෙනවා අපිට ප්‍රකටයි කියන්නේ. ඊළඟට වයෝ පඤ්ඤායති. වැයවීම, ගෙවි යාම, විපරිණාමයේ වීමක්, වයසට යාම පඤ්ඤායති. ඒත් අපිට ප්‍රකටයි පේන්න තියෙන්නේ. අඤ්ඤතත්තම් පඤ්ඤායති. සම්පූර්ණ ඒ අන්‍යම තත්වයට, අන්‍ය තත්වයකට, අඤ්ඤ තත්තපත් වීමක් පේන්න තියෙනවා. ඉතින් දැන් ওই විදියට තේරුම් ගත්ත රූපස්කන්ධය අපි පංචස්කන්ධේ රූපස්කන්ධය ගැන විතරක් අවධානය යොමු කරමු. ওই විදියට තේරුම් ගත්ත පංචස්කන්ධයට උපාදාන වීමේ අවශ්‍යතාවයක් ඇත්තටම පැන නගින්නේ නැහැ. මේක තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලාගන්න. එහෙම නැත්නම් මේකට ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍යතාවයක් පැන නගින්නේ. අන්න ඒකයි මෙතන අනිශ්චිතෝ විහෙරති කියලා කියන්නේ. උමනාවක් නැහැ. රූප ධර්ම, රූප කාය, රූපඛන්ධ ওই විදියට ඕක විස්තර කරලා තියෙනවා. ගොනු වෙනවා. රූප නමින්. ඒ කොහොම වුණත් ගැටලුවක් නැහැ. දැන් අපිට රූප ස්කන්ධය, රූපඛන්ධය ප්‍රකට නිසා, පැහැදිලි නිසා අපිට මේට අනිශ්චිත විහරණයට යොමු වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න. ඉතින් ඕක තමයි කන්දපබ්බේදී පැහැදිලි කරන්නේ කමඨහන හැටියට. ඉතින් අනිත් ස්කන්ධ වලටත් අපි මදක් අවධානය යොමු කරොත් ඒව ගැන ගොඩාක් විස්තර ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. වේදනා කියන්නේ විඳීමනේ. මූලික වශයෙන්ම සත්වයේ තුල ඔය වේදනා විඳීමේ හැකියාව ඇති වෙනවා. ආරම්භ වෙනවා. නාම කොටසේ. යම් දවසක කාලලේ කියලා අපි කියනවා. ඔක මව කුසක හෝ බීජ වටක තියෙන මේක වර්ධනය වෙලා යම් අවස්ථාවක මේ නාම ධර්ම ක්‍රියාත්මක වෙන අවස්ථාවකටපත් වෙනවා. විඳීමේ හැකියාව තියෙනවා, විඳින වේලාවකට එනවා අපි. එහෙමයි. සංඥා අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා, අඳුනා ගන්න අවස්ථාවකට අපි එනවා. ඒ විදිහට. ඊළඟට හිතන්න පුළුවන් හිතීමේ හැකියාව අවස්ථාවට එන. ඔන්න දැන් වේදනා කියන්නේ විඳීම කියන නාම ධර්මයේ ක්‍රියාත්මක වෙන වෙලාවේ ඔන්න ඒකට අවදිමත් වෙන්න කියලා කියනවා. ඕක කලින් අපිට වේදනානුපස්සනාවේදී දැනටමත් අපි අභ්‍යාස කරලා තියෙනවා. ඒක නිසා දැන් අපිට වේදනාවට අවදි වෙන්න පුළුවන්. අවධානය යොමු කරන්න පුළුවන්. අපි මේකට සතිමත් වෙනවා කියලා කියන්නේ. විඳින වෙලාවේ. එහෙම. එතකොට එහෙම බලපුවාම අර රූපස්කන්ධේ වගේම වේදනාස්කන්ධේ යථා ස්වභාවය අපිට ප්‍රකට වෙනවා. සම්පජානකාරී වෙනවා. අවබෝධය ඇති වෙනවා. ඉතින් ඒ විදිහට වේදනා පිළිබඳත් අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම සතිමත් භාවයක් පවත්වා ගැනීම. සතිමත් භාවයක් පවත්වා ගන්නකොට අපිට වේදනාවේ යථා ස්වභාවය වැටහෙනවා. ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ කියලා. කමඨහනේ තියෙන විදිහට. ඉති වේදනා කියන්නේ මෙන්න මේකයි. වින්දනය කියන්නේ මෙන්න මේකයි කියලා දැන් අපි පොතෙන් නෙමෙයි. වින්දනය කියන එක අපි කය මනස දෙකෙන්ම අඳුනාගෙන තියෙනවා. වේදනා.
ඊට පස්සේ මේ වින්දනය ලැබමින් ඉන්න අවස්ථාවක් තියෙන වේදියමානෝ ලැබමින් ඉන්න අවස්ථාවක් තියෙන. අන්න දැන් මේ වෙලාවේ තමයි අවදි වෙන්න කියලා කියන්නේ. අවදි වෙන්නේ මොකටද? අවධානය යොමු කරන්නේ මොකටද? මේ විඳීමත් එක්ක ඇති වෙන බැඳීමක් තියෙන. වේදනාපච්චය තණ්හා කියලා. එතකොට දැන් ඒකත් දකින්නේ ධර්මතාවයක් හැටියට. ධම්මානුපස්සනාවට ආවම වේදනාපච්චය තණ්හා කියන්නේ ධර්මතාවයක් හැටියට. කොහොම නමුත් අපේ කෘත්‍යය වෙන්නේ භාවනා යෝගයේ කෘත්‍යය වෙන්නේ යමක් නොවිඳ සිටීම නෙවෙයි, විඳින අවස්ථාවේ සීනුවන උපද්දගෙන ඒ වින්දනයට, ඒ විඳීමට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරනවා. ඒකයි. ඉතින් වේදනාවෙත් ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ කියලා මේ වින්දන ක්‍රියාවලිය ආත්පසින් වැටහෙනවා. වැටුණාම වේදනාවටත් අනිශ්චිත වෙන්න පුළුවන්. ඒ සමුදය දකින්න, වය දකින්න, සමුදය වය දකින්න. ඒවා අපිට දැන් අවබෝධයක් තියෙනවා නැත්නම් පංචස්කන්ධ පිළිබඳව අපි කතා කරලා තියෙනවා ඊට කලින් සූත්‍ර දේශනාවලදී. ඒ ඔය විදිහට වේදනාව නාම ධර්මයක්. යම් දවසක ඒ නාම ධර්මයේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පසුබිම සැකසුනොත්, ඒ කියන්නේ විඳින්න අවශ්‍ය දේවල් ලැබුණොත්, ඒ තමයි චක්කු රූප චක්කු සංපස්ස. ඔය තුන ලැබුණොත් එදාට ඒ මොහොතට සිද්ධ වෙනවා චක්කු සංපස්සජා වේදනා විඳීම. ඒ සමාධිය කරගෙන කෙරෙන විඳීම ඒ වෙලාවේ සිද්ධ වෙනවා. ඊළඟට සෝතංච පටිච්ච සද්දේච සෝත විඥාන තින්නං සංගති පස්සපච්චය වේදනා. සෝත සම්පස්සජා වේදනා එතන නේ. කනට ඇහුණා, කනින් ඇහුවා. අන්න ඒක පිළිබඳ විඳීම මේ තියෙන්නේ. ඒකටත් අපිට අවදි වෙන්න පුළුවන්, අවධානය යොමු කරන්න පුළුවන්. මෙතන කන තියෙන නිසා, මෙතන ශබ්දය තියෙන නිසා, මේ කනයි ශබ්දය මොන ගැහිම නිසා මේ විදියට ඇහෙනවා කියලා දෙයක් වෙනවා. ඉතින් ඒක දැන් මට තේරිලා තියෙන්නේ මොන ශබ්දෙද මේ ඇහෙන්නේ? වාහනවල ශබ්දද, කුරුල්ලන්ගේ ශබ්දද? නැත්තම් මේ එහා පැත්තේ කාමරේ ඉන්න කෙනා කතා කරන එකේ ශබ්දෙද? නේ? ඔය ටික මොකක් හරි ශබ්දේ විතරක් නෙමෙයි මම මේ ශබ්දේ උදාහරණයක් ගත්තේ. ගන්ධය, රසය, ස්පර්ශය කියලා ඔය ඕන එකක් වෙන්න පුළුවන්. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ ඒ තුලින් ඇති කරන වින්දනය දකින්න. රූපේ දැක්කම ඒයින් ඇති වෙන වින්දනය Tamanට දකින්න පුළුවන් ඇතුළතේ. ශබ්දය ඇහුනම ලැබෙන වින්දනය. හැබැයි වින්දනය ආපහු කොටස් තුනකට බෙදෙනවා. අපි ඉතින් විස්තර වශයෙන් නොකිය සුඛා දුක්ඛා දුක්ඛම සුඛා කියලා සාමිෂ නිරාමිෂ වශයෙන් බෙදෙනවා. ඉතින් ඒවා දන්න නිසා මම මේ වින්දනය කියන වචනේ විතරක් මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඒක වින්දනය කියන වචනේ පාවිච්චි කරාම වේදනා පාලි වචනේ මූලික වශයෙන් සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා කියන තුනම අයිති වෙනවා. ඉතින් ඔන්න ඔය වින්දනේ, ඔය වේදනාව හරිය ස්වභාවික දෙයක්. ඒක තේරුම් ගන්න. ඉතින් වේදියමානෝ විඳින ගමන් දැන් ඔය මම කියාගෙන ආවේ කලල අවස්ථාවේ තියෙන වේදනා මාත්‍රයක් විඳීමේ හැකියාවක්. ඊට පස්සේ විඳීමේ හැකියාව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන දේවල් යම් දවසක ලැබෙනවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදී වශයෙන්. ඉතින් ඔය සිද්ධි ටික, ඔය වේදනා කියන ධර්මතාවය අපිට තේරුම් ගන්න පුළුවන් මේක පටිච්ච සමුප්පන්නයක්, හේතුඵල ධර්මතාවයක් කියලා. එහෙම අවබෝධ කරගත්ත කෙනෙකුට වේදනා හේවත් විඳීමට නිශ්චිත වෙන්න අවශ්‍යතාවයක් නැහැ. විඳීමට නිශ්චිත වෙනවා කියලා කියන්නේ ඒ විඳීමට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකේ ආදීනව අපි දැන් තේරුම් අරන් තියෙන්නේ. ඔය විදිහට විඳීම පදනම් කරගෙන ඇතිවෙච්ච විශාල නාම රූපයක් අපිට තියෙනවා. වේදනාවට අදාළ. දැන් මම උදාහරණ වශයෙන් කියන්නම්. අපේ චක්කු සංපස්සජා වේදනාවට ඇහිම් බලලා විඳින්න
කැමැත්තක් තියෙන. ඒ සම්බන්ධය. ඒ කියන්නේ සුඛ වේදනා ගැන. ඒ කැමැත්ත තියෙන්නේ කොහේද? ඒක තියෙන්නේ අපේ හිතේ කියලා අපි කියමු. ඒක අපේ හිතේ තියෙන. හිතේ ඕක තිබුණාට මදිනේ. රූප බලන්න තියෙන කැමැත්ත හිතේ තියෙන. එහෙම මදි. ඒක ඉෂ්ට කරගන්නත් ඕන. දැන් ඉතින් රූප විවිධ රූප තියෙන තැන් වලට යන්න ඕන. ඒ විවිධ රූප බලන්න. එහෙම. ඉතින් ඔය විදිහට මේ නාම ධර්ම පිළිබඳ අවබෝධය තියෙනකොට විශේෂයෙන් වේදනා පිළිබඳ අවබෝධය තියෙනකොට අපිට වැටහෙනවා මෙතෙන්ට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ කියන්නේ. එතකොට භාවනාවේදී කරන්නේ නාමය හෝ රූපය මගහැරීමක් නෙවෙයි ඇත්තට. සමත භාවනාවෙන් නම් අපිට එහෙම මගහැරීමක් වගේ දෙයක් පෙන්නනවා. නමුත් විපස්සනාවේදී නාම රූපය මගහැරීමක් නැහැ. මොකද අපි මගහරින්න බෑයි කියලා දන්නවා. ඒක නිසා නාම රූප මගහැරීමක් නැහැ. එතකොට නාම ධර්ම වලින් එකක් නෙමෙයි වේදනාව විඳීම කියන එක. විඳීම මගහරින්නේ නැහැ. මගහරින්නේ නැත්තේ මොකද? ඒක සබාධමයට අයිති දෙයක්. සබාධමයට අයිති දෙයක්. ඒක නිසා ඒක මගහරින්නේ. මගහරිනවා වෙනකොට බුදුරජාණන් වහන්සේ අපිට කියන අවදි වෙන්න කියලා. වේදියමානෝ විඳින ගමන් ඒකට අවදි වෙන්න කියලා. ඉතින් එහෙම අවදි වුණාම අවදිමත් භාවයක් ඇති කරගත්තාම ඔන්න අපිට තේරෙනවා මේක ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ආදී වශයෙන් මේක තමයි වින්දනය. මේ වින්දනය හටගන්නේ මෙහෙමයි. ඉති සමුදයෝ ඉති අත්තංගමෝ. මේ විඳීම කියන එක අවසන් වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒක දකින්නේ මේ ස්වභාවික දෙයක් හැටියට කවුරුවත් කරන වැඩක් හැටියට නෙමෙයි. ඉති වේදනා කියන නාම ධර්මයයි ඒ ක්‍රියාත්මක වීමයි කියන එක ස්වභාවික සංසිද්ධියක්. ඉති වේදනාය සමුදයෝ වින්දනය කියන එක හට ගැනීම ස්වභාවික දෙයක්. වේදනාය අත්තංගමෝ ඒක කෙලවර වීම ස්වභාවික දෙයක්. දැන් ඔය අවබෝධයට ආපුවාම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ වේදනාවට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න. වුමනා වෙන්නේ නැහැ. ඒ දැන් අපිට ස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධයකට අපි ඇවිල්ලා එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට මම අද ඔය ස්කන්ධ දෙකකට අවධානය යොමු කරා. විශේෂයෙන් රූප ස්කන්ධ සහ නාම ස්කන්ධ වලින් වේදනා. අපි ඉදිරියටත් අවධානය යොමු කරමු. සංඥා සංකාර විඥාන කියන ඒවත් නාම ධර්ම. ඉතින් ඕවා දැනට පවතින්නේ ස්කන්ධ වශයෙන්. දැන් නාමයි රූපයි හැටියට දේශනා කරලා ඊළඟට ස්කන්ධ වශයෙන් උදේශනා කරන්නේ මොකද? ස්කන්ධ සකස් වෙනවනේ. දැන් දැනට තියෙන ස්කන්ධ වශයෙන්නේ රූප ස්කන්ධය අපිට පැහැදිලි ප්‍රකටයි. ඊළඟට වේදනා ස්කන්ධයත් අපිට පැහැදිලි. වේදනා ගොඩක්, විඳීම් ගොඩක් ගොඩ ගැහිලා තියෙන, එක්රැස් වෙලා තියෙන, එකතු වෙලා තියෙන. ඒක ස්වභාවය. ඉතින් එහෙම එකතු වුණාම, එක්රැස් වුණාම, ගොඩ ගැහුණාම ඒක කන්දක් කියලා කියනවා. වේදනා කන්දක්. මේ වේදනා කන්ද අපි පරිහරණය කරනවා. පරිහරණය නොකරන්නේ නැහැ. පරිහරණය කරනවා. භාවිත වෙනවා. නමුත් අපිට වැටහෙනවා මෙතන ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ කියලා. රූප ධර්ම ගොඩක් රූප කායකුත් තියෙනවා අපිට. ඒවට රූප ධර්ම ගොඩකුත් තියෙනවා. රූපස්කන්ධය. වේදනා කියන නාම ධර්මයකුත් තියෙනවා. ඒ විඳීම කියන නාම ධර්මයේ හරහා බොහෝ විඳීම් කියන ඒවා එකතු වෙලා තියෙනවා. විඳින ක්‍රම හැදිලා තියෙනවා. මම කියන්න ගියේ ඔය චක්කු සම්පස්සජා වේදනා වගේ එකක් ගත්තාම ඉතින් ඇහෙන් රූපයක් බලලා ඒක විඳින්න ඕන නිසා අපි ඒකට නොයේක උපකරණ හදාගෙන තියෙනවා. නාට්‍ය නැටුම් වගේ දේවල් වෙන්න පුළුවන්. බලලා චිත්‍ර මොනවා හරි මූර්තිය කැටයම් මොනවා හරි දේවල් අපි බලන්න හදාගෙන තියෙනවා. ඒවා ඒ තැන්වල ඔබ්බලා තියෙනවා. පිටවල තියෙන තිබ්බම ඉතින් අපි ඒක දිහා බලලා කිසියම් වින්දනයක් ලබනවා. මේක හරි ලස්සන කියලා ඉතින් යම් කිසි විඳීමක් එතන තියෙනවා. ඒ විදිහ අනිත් පැත්තට ඕක තියෙන්න පුළුවන්. මේක හරි කැතයි, මේක අශෝභනයි.
ආදී වශයෙන් කියලා. විඳීම ඍණ පැත්තට තියෙන පුළුවන්, ධන පැත්තට තියෙන පුළුවන්. ඉතින් කොහොම නමුත් දැන් අපිට තේරෙනවා විඳීම ධර්මතාවයක්, වේදනා ස්කන්ධය. විඳීම් පිළිබඳ මතක ගොඩක් වේදනා ස්කන්ධය කියලා කියනවා. ඒකත් හරි ස්වභාවිකයි. ඒකත් ස්වභාවිකයි. ඉතින් ওই විදිහට තේරුම් ගත්ත කෙනාට ඉති වේදනායි සමුදය, ඉති වේදනායි අත්ංගම වශයෙන් ඒක යථා ස්වභාවය තේරුම් ගත්ත කෙනෙකුට මේ කියන කුසලතාවයට එන්න පුළුවන්. මොකද කුසලතාවේ අනිශ්චිතෝ විහෙරති නච්ච කිංච උපාදීයති. ඒක තමයි කුසලතාවය. ඉතින් අපිට තියෙන්නේ භාවනා යෝගින් හැටියට කරන්න තමයි යමක් තියෙන්නේ. අපි සාමාන්‍ය විවහාරය කියන්නේ භාවනා කරනවා කියලා. ඔය භාවේති කියන වචනේ ඒ කිරීම අර්ථයේ තියෙනවා. භාවේති වඩනවා. එතකොට මේකේ කෘත්‍ය පැහැදිලිනේ. කෘත්‍යයක් තියෙනවා කියලා. එතකොට දැන් අපි කමඨහන තේරුම් අරගෙන ඊට පස්සේ තියෙන අපිට කෘත්‍යය. ඉතින් ඔය කෘත්‍යය කරන්න අපිට උපකාරී වෙන්නේ මොකද්ද කියලා බැලුවම අර පැත්තෙන් අපිට පේනවා සති සම්පජඤ්ඤ විරිය තුන තමයි අපිට උපකාරී. විශේෂයෙන් සතිය අපිට උපකාරී වෙනවා ස්කන්ධයට අවදි වෙන්න, වේදනා ස්කන්ධයට අවදි වෙන්න. ඊළඟට සම්පජඤ්ඤය අපිට උපකාරී වෙනවා. ඒක යථා ස්වභාවයේ පොදු ලක්ෂණේ පෙන්න. විරිය තියෙනකොට ඒක උපකාරක ධර්මයක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න. පවතින. ඒකට විරිය වුණ කරනවා. මේකට මම පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා. මේක මට වැටහිච්ච උදාහරණයක්. මේ භෞතික උදාහරණයක් මේ කියන්නේ. සමහර වෙලාවට ඔය ඇත්තෝ දැකලා ඇති පැරණි ඔරලෝසු අපේ මේස උඩ තිබුණා මේ ටික් ටික් ගාලා ඔහම වැඩ කරන කුඩා ඔරලෝසුවක් තිබුණා. ඉතින් ඕක ඇතුලේ මේ අපිට පේනවා මේ දුන්නක් කියලා එකක් තියෙනවා. ඒක අකුලලා තියෙනවා. ඒක අකුලපුවාම මේ දුනු පටියේ ස්වභාවය නිතරම ටෙන්ෂන් එක තියෙන්නේ දිගහැරෙන පැත්තට. දිගහැරෙන්න තමයි බලන්නේ. එතකොට එන්නේ දිගහැරෙන පැත්තට ප්‍රතිරෝධයක් දාලා ඒ දිගහැරීමට තියෙන උනන්දුව, ඒ බලය ප්‍රතිරෝධයක් කරා අරගෙන එනවා. තව පොඩි පොඩි ප්‍රතිරෝධ වලට ඔක මාරු කරගෙන අර බලය මේ හුවමාරු කරගෙන එනවා කුඩාම තැනකට. එතන තියෙනවා බැලන්ස් ටාප් එක කියලා එකක්. මම දන්නේ ඕකට කියන්නේ එහෙමයි. ඒ බැලන්ස් ටාප් එක කියන එක තනි පැත්තට කරකින එකක් නෙමෙයි. දෙපැත්තට කරකින. දෙපැත්තට කරකි මොකද කරන්නේ? අර දුන්නේ තියෙන අර දැඩි බලය, දිගෑරින්න තියෙන බලය එක සැරේට දිගාරින්න නැතුව හිමීට දිගාරින්න. ඒ සඳහා බලය ගන්නේ බැලන්ස් ටාප් එක බලය ගන්නේ දුන්නේමයි. වෙන දෙයකින් නෙවෙයි. ඒ කියන්නේ අර දිගහැරෙන්න තියෙන දැඩි බලය, දිගහැරීමේ බලය ගන්නේ ඒ බැලන්ස් ටාප් එක ක්‍රියාත්මක වීම සඳහා බලය ගන්නෙත් ඒකෙන්මයි. එහෙම නැතු වෙනම බැටරියක් සම්බන්ධ කරලා ඒකට වෙනම බලය දීමක් නැහැ. ඔක ඉස්සර අපේ පරණ තිබුණ මහ විශාල බට්ටෙක් මෙහෙම එහාට මෙහාට පැද්දෙන මහ ඔරලෝසුවක් තිබුණ මේ මනුස්ස ප්‍රමාණය විතර උසට එහෙමත් එකක් තිබුණා. ඉතින් ඔය කොයි එකෙත් තියෙනවා අර බලය බොහෝම සහැල්ලුවෙන් මුදාහරින ලක්ෂණයක්. ඒක දැන් අපි ඇත්තටම මේ විදර්ශනාවට ඇවිල්ලා යථා ස්වභාවයේ තේරුම් ගත්තම රූපේ හෝ නාමයේ ඔය කියන විදිහේ ලොකු බලයක් බල ගැන්වීමක් ජවගත වීමක් තියෙනවා. නමුත් සිහිනුවන වීර්ය කියන බැලන්ස් ටාප් එක තුලනය කරන කණ්ඩායම කියලා අපි එකට ගමු. අර වචනෙත් නිකන් ගැළපෙනවා වගේ මට හිතෙන්නේ. අර ඔර්ලෝසුවේ තිබුණු ඒ කැලලට ඒ කොටසට භාවිතා කරු වචන. ඒක බැලන්ස් ටාප් නම් අපිට මෙතෙන්දි ගන්න පුළුවන් සමතකරණ නැත්නම් තුලනය කරන කුසලතා පද්ධතිය කියලා. දැන් කුසලතා එකතුවකට තමයි මෙතන මේ කණ්ඩායමක් හැටියට පෙන්නන්න තියෙන්නේ. ඉතින් අන්නේ කුසලතා ටික
අපි තුල වර්ධනය වෙනකොට ඔය වේදනා කියන ඒ ලොකු ජව සම්පන්න දේ බොහොම හිමීට සැහැල්ලුවෙන් තමයි දිගහැරෙන්න සලස්සන්නේ. එහෙම. ඉතින් ඔය රූපයත් එහෙමයි වේදනාවත් එහෙමයි. සිහිනුවන වීර්යය කියන පාලක කණ්ඩායම විසින් තමයි මේ බලවත් දිගහැරීමේ අවශ්‍යතාවය පාලනය කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම පාලක උපකරණය දෙපැත්තට කැරකෙන්නේ. දෙපැත්තට කැරකිලා අර දුන්නෙම්ම බලය අරගෙන දෙපැත්තට කැරකිලා ඊට පස්සේ හරි අමුතු දෙයක් කරනවා. බෙලාව පෙන්නනවා හරියට. එලාවත් පෙන්නනවා හරියට. ඒතර ඔන්න ඔය වගේ ස්වභාවයක් අපි මේ අනිශ්චිත විහරණය කියලා කියන්නේ. මේක උපේක්ඛා පැහැදිලි කරනකොටත් මම තව ටිකක් පැහැදිලි කරන්න කැමතියි අපේ සබ්බාස සූත්‍රයේදී. කොහොම නමුත් මොකද්ද මේ අනිශ්චිතෝ විහෙරති කියලා කියන්නේ? අපි මේ භාවනාවේදී ඇති කරගන්න ප්‍රධාන කුසලතාවය අනිශ්චිත විහරණය කියලා කියන්නේ. මොකද්ද? ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න. එතන රූපේ නැද්ද? වේදනාව නැද්ද? තියෙනවා. අපි අර කලිනුත් උපමාවක් කියලා තියෙන නෙළුම් කොලේ වගේ කියලා. නෙළුම් කොලේ වගේ. මේක ඇලෙන්නේ නැතිකමනේ එතන උපමාවට කියන්නේ. අන්න ඒ වගේ අනිශ්චිතෝ කියනකොට ඇලෙන්නේ නැති එක විතරක් නෙමෙයි ගැටෙන්නෙත් නැහැ මුලා වෙන්නෙත් නැහැ. එහෙම. ඉතින් මොහොම අපි ඔය අදට ඔය ස්කන්ධ දෙකට විතරක් අවධානය යොමු කරමු. පංචස්කන්ධයෙන් ඔය දෙක ඇතුලේ ඔය දෙකත් එක්ක කටයුතු කරන වෙලාවේ සිහිය උපද්දගන්න. කටයුතු කරන වෙලාව විතරක් නෙමෙයි හුදකලා විවේකීව පරියන්කෙන් ඉන්න අවස්ථාවක තමන් අදිෂ්ඨාන කරගන්නවා මම මේ ස්කන්ධ භාවනාව කරන්න ඕන දැන් කියලා. කාගෙන්වත් ඉල්ලීමක් ආරාධනයක් බල කිරීමක් කරහා සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේක. ඔය විදිහට නොඇලී ඉන්න නොගැටී ඉන්න නොමුලාව ඉන්න අපිට පුළුවන්කම තිබෙනවා රූපේ වේදනාවේ දෙකේ. මේකයි. සාමාන්‍ය ජීවිතෙත් පුළුවන් එදිනදා ජීවිතේ නැත්නම් විශේෂ විදිහට ඇත්තටම භාවනාවට අදාළව ගත්තොත් නම් තියෙන්නේ සාමාන්‍ය ජීවිතේමයි වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේ තුල තමයි මේ රූප වේදනා ක්‍රියාත්මක වීම නැත්නම් අපිට අත්දකින්නේ ඇහැට පේන්නේ කනට ඇහෙන්නේ නාසයට දිවට කයට දැනෙන්නේ එදිනෙදා ජීවිතය තුල. ඉතින් අපිට පුළුවන් එතන සිහිය උපද්දගෙන වීර්යය තියාගෙන මේ ඇති වෙන පවතින නැති වෙන දේවල් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න. රූපය ගැනත් එහෙමයි වේදනාව ගැනත් එහෙමයි. හොඳයි. සංඥා සංකාර විඥාන අපි ඉදිරි අවස්ථාවක කතා කරන්න බලමු. එහෙමනම් අපි මෙතෙන් සිට අපේ භාවනා වැඩමුළුවේ සාමාන්‍යයෙන් අපි සාකච්ඡාවට කාලයක් ගන්නවා. අපි එහෙනම් ඒ සඳහා මෙතෙන් සිට කාලය ගනිමු කියලා අපි යෝජනා කරන්න කැමතියි. මෙතන මේ කල්පනා කරුවා මෙතන කියන්නේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචස්පාදානස්කන්ධේසු කියලා. එතකොට පංච උපාදානස්කන්ධය ගැන තමයි මෙතන කතා කරන්නේ නේද? එතකොට මේ රූප වේදනා කියන දෙකම රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය නේද? හැබැයි මෙතන ඒක කතා කරනකොට කතා කරන්නේ ඉති රූපස්ස සමුදය ඉති රූප උපාදානස්කන්ධ කියන එක එතනදි කියවෙන්නේ. එතකොට රූපය කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕන රූප උපාදානස්කන්ධය කියන එක නේද එතන? ඔව් මූලික වශයෙන් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ මේ රූප ධර්මය කියන එක අපි තේරුම් ගන්න ඕන. සතර මහා භූත සහ ඒවා එකට ගොනු වීමෙන් ඇති වෙන රූප උපාදාය රූප. ඊට පස්සේ මේවා දකිනකොට අහනකොට විඳිනකොට ඔන්න රූපස්කන්ධය ඇති වෙනවා. ඊට පස්සේ රූපස්කන්ධය අනිකුත් ස්කන්ධات එක්ක එකිනෙකට බද්ධ වීමක් සිද්ධ වෙනවා. එකිනෙකට බද්ධව එකිනෙකා බැඳී එක ස්කන්ධයක් අනිත් හතරට බැඳිලා තියෙනවා.
මේ බැඳී සිටින ස්වභාවය තමයි උපාදාන කියන්නේ. මෙතන නැතුව මේ පංච උපාදානස්කන්ධ කියන තැන අපි අර තණ්හා පත්‍ය උපාදානං කියන එක නෙමෙයි. ඒක අපි කලින් සාකච්ඡා කරලා තියෙන මහා පුන්නම සූත්‍රයේ පැහැදිලි කරන අවස්ථාවේ මේ පංචස්කන්ධය හැමතිස්සෙම තියෙන්නේ උපාදාන වෙලා. හැබැයි උපාදාන වෙලා කියන්නේ අපි ඒකට උපාදාන වෙලා කියන එක නෙවෙයි. ස්කන්ධයෝ පස් දෙනා එකිනෙකා උපාදාන කරගෙන ඉන්නේ. උපාදාන කරගෙන කියලා කියන්නේ ඒවා එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒක නිසා තනි වචනයක් පාවිච්චි කරනවා පංච උපාදානස්කන්ධය කියලා. හැබැයි මේක මුලදී දක්වන්නේ රූප වෙනම නාම වෙනම. ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාරා, ඉති විඥාන. ධර්මතා වෙන වෙනම පෙන්නලා ඒ ධර්මතා වලින් ස්කන්ධ සකස් වෙනවානේ. ස්කන්ධ සකස් වෙලා ස්කන්ධ පවතින්නේ වෙන වෙනම හුදකලාව වෙන් වෙනම යුනිට් විදියට නෙමෙයිනේ. ඒකක වෙන වෙනම නෙමෙයි. එකට බද්ධව තියෙනවා. එකට බද්ධ වෙලා තියෙන නිසා කියනවා උපාදානස්කන්ධා කියලා. එතකොට දැන් ඔය මහා භූත රූප කියන එක මහා භූත රූප කියන එක එකයි රූප උපාදානස්කන්ධය කියන එකයි දෙකම එකද නැත්නම් දෙකක්? දෙකක් හැටියට අපිට ගන්න බෑ. මේවා සකස් වෙලා තියෙන දැන් උපාදානස්කන්ධ සකස් වෙලා තියෙන්නේ රූප උපාදානස්කන්ධේ රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධේ නැතුව රූපස්කන්ධය සකස් වෙලා තියෙන්නේ භූත රූප වලින්. ඒ කියන්නේ ප්‍රාථමික ඒකේ මූලික අවස්ථාව වෙන්නේ හතර මහා භූත. ඒවා එකට ගොනු වීමෙන් රූප උපාදාය රූප හැදෙනවා. එකට ගොනු වෙලා හැදෙන එක උපාදාය රූප. එතනත් අර උපාදා කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ මේවා එකට ගොනු වෙනවා කියන අර්ථය. බද්ධ වෙනවා කියන අර්ථය. බද්ධ වීම මම තියෙන මම කියන්නේ කරුණේ ස්වාමීන්වහන්සේගේ දේශනාවල මේ නාම රූපේ රූපය නාම මාත්‍ර රූපයක් කියලා සංඥාසේ සදාන් කරනවා තවත් තියෙනවා. ඔව්. ඒ නාම මාත්‍ර රූපයක් කියලා කිව්වම මට එකෙන් අදහස් වෙන්නේ මහා භූත වලට සම්බන්ධයක් නැති එකක් කියලා. ඒක නැවත අහලා බලන්න මම ඒක මාත්‍ය කොහොමද තේරුම් ගත්තේ කියලා. ඒ කියන්නේ රූපය අපි හිතමු දැන් උදාහරණයක් අපි කතා කරමුකෝ. එතකොට මේක පැහැදිලි වෙයි. අපි හිතමු මහත්යාගේ ගාඩන් එකේ වත්තේ මල් ගහක් හෝ පළතුරු ගහක් තියෙනවා කියලා. ඒක මහත්තයා හිතුවේ නෑ. කවුරු හරි වෙන කෙනෙක් හිටවල. තියෙනවා ගහක් එහෙමයි. මල් ගහක් හෝ පළතුරු ගහක් තියෙනවා. දැන් මේක මල් ගහව පළතුරු ගහ අපි දන්න පැහැදිලිව රූප ධර්මයක් කියලා. තාම මහත්තයාට එහෙම එකක් නෑ. ඒ කියන්නේ ඒක නොදකින්නක. හැබැයි වෙන කෙනෙක් නෝන හරි කවුරු හරි ඒක හිටවල තියෙනවා. ඒ මල් පෝච්චිය අර කොහේ හරි තියෙනවා. ඒක දැන් පැලවිලා තියෙන්නේ මල් හැදිලා තියෙන පළතුරු ගහක් නම් පළතුරු හැදිලා තියෙන්නේ. හැබැයි එහෙම එකක් තිබුණට තාම මහත්යට නෑ එහෙම ගහක්. ඇයි? තාම ඒක දැක්කේ නෑ. යම් වෙලාවක දකින්නේ මොකක් ආධාරයෙන්ද? නාම ධර්මයක් එතෙන්දී අපිට උපකාරී වෙනවා. නාමයක උපකාරයෙන් තමයි මහත්යාර පළතුරු ගහ දකින්නේ. මල් ගහ දකින්නේ. එතකොට එතෙන්දී චක්කු විඥානේ ඔන්න ඉස්සර වෙලාම උපකාරී වුණා. වත්තේ විදිනකොට ඔන්න ඇහැ ගැහුණා කියලා අපි කියන්නේ. ඇහැට මුණ ගැහුණා. මුණ ගැහුණාම ඔන්න චක්කු විඥානේ පාල වෙලා චක්කු සම්පස්ස වෙලා ඔන්න එතකොට මහත්යට තියෙනවා එතන මල් ගහක් පළතුරු ගහක් තියෙනවා. එතකොට මේ රූපය නාම මාත්‍රයෙන් ලැබෙන එකක්. රූපය නැහැ කියන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ රූපයක් නැහැ කියන අදහසක් ඉන්නේ නැහැ. නාම මාත්‍රයෙන් තමයි රූපය නාමයෙන් මේක අපි අඳුනගන්නේ. අපිට රූප කායක් තියෙනවා කියන එක වුණත් අපේ ශරීරය වුණත් බලන්න ශරීරය ගැන අවධානය යොමු වෙන්නේ නාමයේ විසින්නේ. දැන් අපේ ශරීර උදාහරණයකට අපේ ශරීරය ගත්තොත් කොතනක හරි අපි හිතමු කැක්කුමක් එනවා කියලා. එතකොට දැන්
ඒ කැක්කුම කියන එක ඉස්මතු කරලා පෙන්නන්නේ වේදනාව විසින්. වේදනා කියන නාම ධර්මයේ තමයි කියන්නේ මෙතන හිර වෙලා තියෙන්නේ. මෙතන තද වෙලා තියෙන්නේ. මෙතන හිරි වැටිලා තියෙන්නේ කියලා. එතකොට හිරි වැටීම භෞතික දෙයක් වෙන්න පුළුවන්. තද වෙලා තියෙන එක භෞතික දෙයක් වෙන්න පුළුවන්. හිර වෙලා තියෙන එක භෞතික දෙයක්. නමුත් ඒක පෙන්වුවේ නාමයේ විසින්. මේ වේදනාව කියන නාම ධර්මයේ විසින් පෙන්වන්නේ. එතකොට රූප ධර්මය නාම මාත්‍ර රූපයක් කියලා කියන්නේ ඒක හාමුදුරන්ගේ ප්‍රකාශනයක් ඇත්තටම. කටුකුරුන්ද හාමුදුරන්ගේ ප්‍රකාශනයක්. නාම මාත්‍ර රූපයක් කියන එක. ඔව් එතනින් අදහස් හාමුදුරුවෝ අදහස් කරලා තියෙන්නේ රූපය නාමය නැත්තම් රූපය ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා රූපය නාමයෙන් ලබා දෙනවා, නාමය විසින් පෙන්නලා දෙනවා, නාමය විසින් ගෝචර කරනවා කියන අර්ථයෙන් මම තේරුම් අරන් තියෙන්නේ ඒක. නාම මාත්‍ර රූපයක් කියන එක කියන්නේ ඒකයි. රූපය නාමයෙන් තමයි අල්ලලා දෙන්නේ. අර මං කියපු උදාහරණය ඔය මල් ගහක් හරි පළතුරු ගහක් හරි ඔය ගාඩන් එකේ වත්තේ තිබුණාට එහෙම එකක් මහත්යට නැහැ. තාම නොදකින්නක. දැක්කම තමයි පිළිගන්නේ තියෙනවා කියලා එහෙම එකක්. හැබැයි එහෙම නොදැක්කත් එතන ඒක තියෙනවා. මොකද ඒක ඊටවපු කෙනා ඉන්නවනේ පැහැදිලිවම. හරි. ඒක වෙන කෙනෙකුට හරි තියෙනවනේ. ඔව්. ඔව් තියෙනවා ඒක. නමුත් අපිට තියෙනවා කියන්න අපිට පේන්න ඕන චක්කු විඥානේ පහළ වෙලා චක්කු අවුඩුම ගානේ චක්කු විඥානේ පහළ වෙන්න ඕනේ. ඒකෝර තමයි අපි කියන්නේ ඔව් අපේ වත්තේ එහෙම ගහක් තියෙනවා කියලා. අනිත් උසන්වස මම මේක බැලුවම පේන දෙයක් තමයි දැන් මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහතම මෙතන කියන්නේ ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගම. ඔව්. මේ වේදනාවට ඉති වේදනාය අත්තගම. ඔව්. එතකොට මේක මේ සුඛ දුක්ඛම සුඛ එහෙම මොකක් කතාවක් මෙතන කියවෙන්නේ නෑ. කියවෙන්නේ නෑ. මොකද මේක ධර්මතා මට්ටමින්නේ ගන්න. දැන් වේදනාව සුඛ කියලා කියන්නේ අපි සුඛ ලක්ෂණය ඇත්තටම අපි තමයි ආරෝපණය කරන්නේ. ඒ කියන්නේ අපේ ලේබල් එක නේ. ඔව් අපේ ලේබල් එකක් නේ ඒක. එතකොට යම් කිසි දෙයක් තියෙනවා. හරිද? ඒක විඳලා අපි කියනවා මේක සුඛයි, මේක සැපයි කියලා. ඒකක් විඳලා අපි ඒකට කියනවා ඒකේ තියෙන ගති ලක්ෂණයට ඒකේ ඒ ධර්මතාවයට අපි නමක් දෙනවා සුඛ කියලා. ධර්මතාවයට අපි නමක් දෙනවා දුක්ඛ කියලා. නමුත් ධම්මානුපස්සනාවේදී ධර්මතා කියන්නේ අර මූලික ධර්මතා මට්ටමින් අපි දෙන සංස්කාරය ගන්න නෑ. සංස්කාර වෙනම සංස්කාර ස්කන්ධයට ගියාම තියෙනවා. නමුත් ධර්මතා මට්ටමින් තමයි පෙන්නගෙන යන්නේ මේක. ධර්මතාවයක් හැටියට. එතකොට ඒක නිසා ඉති රූපං රූප ධර්මේ ඉති වේදනා වේදනා ධර්මතාවය. ඉති සංඥා සංඥා කියන ධර්මතාවය. සංකාර ධර්මතාවය. විඥාන ධර්මතාවය. ධර්මතා මට්ටමින් පෙන්නන්නේ. ඒවා ඉතින් යම් අර්බුද තියෙන දැන් රූප වල තියෙන එක තමයි රූප වලට අපි අර්ථකථන දීලා තියෙන ලේබල් අලවලා තියෙන. මම අර මුලදී පටන් ගත්තේ කියනකොට කිව්වේ මේ ස්ත්‍රී රූප, පුරුෂ රූප, ගස් වැල් අවුව මේවා කියලා ඒවා අපි ඒවට දීලා තියෙන නංගන් වටිනාකම්නේ. ඇත්තටම එහෙම නංගන් වටිනාකම් ඒ රූපේ නැහැනේ. එතන තියෙන්නේ හුදු රූප ධර්මයක් විතරයි. නමුත් අපි ඒ රූප ධර්මය තව රූප ධර්මයකින් වෙන් කරලා අඳුන ගන්න ඕන නිසා අපි ඒකට නමක් දෙනවා. ඊළඟට අපි ඒ රූප ධර්මයේ විඳලා අපේ වින්දනයේ ප්‍රමාණය හැටියට අපි ඒකට වටිනාකමක් දෙනවා නේ. එතකොට දැන් ඒ නම රූප ධර්මයේ තිබ්බේ නැහැ. ඒ වටිනාකමත් රූප ධර්මයේ තුල තිබ්බේ නැහැ. ඒ නමයි වටිනාකමයි දෙන්නේ අපි ඇත්තට. ඒකයි. නමුත් ඒ නම් සහ වටිනාකම් මෙතෙන්දී අතහැරලා තියෙන්නේ ධර්මතා මට්ටමේදී. ඒ අතහැරියොත් තමයි හරියට ධම්මානුපස්සනාවට පැමිණීමක් සිද්ධ වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපි ගනුදෙනු කරන්නේ ධර්මතා මට්ටමින් නෙමෙයි. අර අපි දීපු නම එක්ක ගනුදෙනුවක්.
ඊට පස්සේ අපි දීපු වටිනාකම එක ගනුදෙනුවක් පටන් ගන්නවා. ඉතින් ඒව ඇත්තටම සංකාරවලදී පෙන්නනවා. සංකාර වලට එනකොට පෙන්වන්නේ ඒව තමයි. ඉතින් සංකාරවලත් මූලික අවස්ථාව ගත්තම ඉතින් සකස් වීම, සකස් කිරීම. ඉතින් ඒවා දෙවනුව පෙන්නනවා ඒවා කොයි විදිහට මේ ගැටලුවටපත් වෙනවද කියලා. උපාදාන වගේ ඒවා ධර්මතා නෙවෙයිනේ. උපාදාන කියන්නේ අපේ මනසින් අපි ඇති කරගන්න අවිද්‍යාව නිසා ඇති කරගන්න ගැටලු. ඉතින් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තුනම පෙන්눔 කරන්නේ ධර්මතා මට්ටමින්. මෙතන ධර්මතා මට්ටමින් පෙන්눔 කරලා ධර්මතා මට්ටමින්ම පිළිගන්න පුළුවන් වුණොත් උපාදානයට යන්නේ නැහැ. දැන් අපි හිතමු අර මහත්යාගේ ඉඩමේ තියෙන අර නෝනා හිටපු එළවලු ගහරි මොකක් හරි තියෙනවා කියලා. එතකොට ඕක දැකලා මහත්යා කියන්න පුළුවන් මේ මොකද්ද මේක මේ වල් ගහක් නේ කියලා. නෝනා කියන වල් ගහක් වෙන්නේ කොහොමද? ඕක මල් ගහක් කියලා. හරිද? එතකොට දෙන්නම රූප ධර්ම මට්ටමින් මේක ගත්තනම් කිසි පැටලෙවිල්ලක් නැහැ. හැබැයි එක්කෙනෙක් මේක වල් ගහ අනිත් එක්කෙනා මල් ගහ කියන්නේ දෙන්නගේ ඒ දෙන්න විඳලා ඒකෙන් ලබාගත්ත අර්ථකථනය වින්දනේ පදනම් කරගෙන ඉදිරිපත් කරන දෙයක්. ඒක දෙවෙනි මට්ටම. නමුත් අපි පළවෙනි මට්ටමින් ඕක යන්න පුළුවන්කම තියෙනවනම් ධර්මතා මට්ටමින් අපිට යන්න පුළුවන්කම තියෙනවනම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ මේ අනිශ්චිත ස්වභාවය විස්තර කරන අර පරමෝලෝසුවක් ක්‍රියා කරන උදාහරණය විස්තර කරානේ. ඔව්. ඉතින් මේක හරියට මම ඒක තේරුම් ගත්තද කියලා අහන්නේ මේක ප්‍රශ්න කරන්නේ. ඔව්. ඒ ඔර්ලෝසුවේ ක්‍රියාකාරීත්වයේදී අර දුන්නෙන් ලැබෙන ශක්තිය බැලන්ස් ෂාෆ්ට් එකට ඇවිල්ලා ඒ ශක්තිය බැලන්ස් ෂාෆ්ට් එකේ තියාගන්න නැතුව මුදාහරින ඔර්ලෝසුවේ කටුව කරකින්නේ. ඒ වගේ දෙයක් වහන්සේ විස්තර කෙරේ නේද? ඔව්. එතකොට අපි ඒක මේ අනිශ්චිතභාවය කියන එකට සම්බන්ධ කරගන්න කරලා තේරුම් ගන්න හැදුවොත් මේ විදිහට මම තේරුම් ගත්ත එක හරියද දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි වේදනාවක් නිසා ඒ කියන්නේ වේදනාව ඇති වෙන්න යම්කිසි අපි හිතන ශක්තියක් ලබා ගත්තා කියලා. අපි ඒ ලබාගත් ශක්තිය මුදාහැරියේ නැත්නම් අපි ඒ තුලින් උපාදානයක් ඇති කරගන්නවා. අපිට මුදාහරින්න පුළුවන් නම් ඒක අපි අනිශ්චිත වෙනවා. ඒ වගේ සම්බන්ධතාවයක් දුන්නාන්සේ විතර නේ. ඔව් බොහෝ දුරට මහත්යාගේ විග්‍රහය හරි. දැන් වේදනාවම අර දුන්න අකුලල තියෙනවා වගේ එකක්. ඒක අර මේ සිහිනුවණින් තොරව ඒකත් එක්ක කටයුතු කිරීම හරියට නිකන් දුන්න එක සැරේට අත්තරියා වගේ එකක් වෙනවා. නමුත් සිහිනුවණින් යුක්ත වීම බැලන්ස් ටාප් එකට බාර දුන්නා වගේ එකක් මේක. එයා මොකද කරන්නේ? එයා දෙපැත්තට කැරකි ඒ අරකෙම්ම බලේ අරගෙන එයා දෙපැත්තට කැරකි දුන්නේ තියෙන ජවය එමීට මුදාහරිනවා. නේ? මුදාහරින. එතකොට වේදනාවට අවදි වෙනවා කියලා කියන්නේ වේදනාවට සතිමත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය දේ. එතකොට දැන් අපි මං අර උපමාවට බැලන්ස් ටාප් එක හැටියට කියන්නේ මේ සිහිනුවන වීර්ය කියන තුන. එතකොට අර වේදනාවේ විසින් මතු කරන දුක්ඛ වේදනා සුඛ වේදනා දෙක අපි ගත්තොත් බරපතල දුනු දෙකක් වගේ ඒක බොහොම ජව සම්පන්නයි. නිකන් ඕක ඇත්තරනොත් එහෙම මේ විශාල විනාශයක් වෙනෝනේ දුන්නක් කරකවල තියෙන වෙලාවකදී පැන්නොත් නේ එහෙම වෙනවා. ඒ වගේ එකක් තමයි සුඛ දුක්ඛ වේදනා දෙක. අර රූපයට දාලත් ඕක අපිට පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි සිහිනුවන වීර්යය ඔතෙන්ද කිට්ටු කර ගමන් අර දුන්නේ වේගයක හිමින් මුදාහරිනවා වගේ අර වේදනාවට ඉඩ ලැබෙනවා. අපි මේ වේදනාව විඳිනවා. විඳිනවා කියන එක ඔව් පාලනයක් ඇත්තටම තියෙනවා ඒක. ඒ අනිත් පැත්තෙන් මම අර කිව්වා නේද මේක බැලන්ස් ටාප් එක තව 아무තු වැඩක් කරනවා කියලා. ලස්සනට අනිත් පැත්තෙන් වෙලාව පෙන්නනවා කියලා. වරද්දක් නැතුව. ඔව්. ඔව්. නේ?
එතකොට දැන් වේදනාවේ කෘත්‍යයත් හරිම අපූර්වට යනවා. ඒ කියන්නේ විඳිනවා. ඒක අඳුනා ගන්නවා විඳිනවා. ඔව් අඳුනා ගන්නවා. ඒ වගේම මේ විඳීමේ ක්‍රියාවලියෙන් දැන් ඕනම සුඛ දුක්ඛ වේදනා ක්‍රියාවලියක තියෙනවා මේ අස්සාද ආදීනව කියලා දෙකක් තියෙනවානේ. එතකොට මේ අස්සාද ආදීනව දෙක තුල මේ විඳින කෙනා ඉන්නවා. ඒකේ මාත්‍රාව පෙන්නනවා වගේ වැඩක් මේක. ඒ කියන්නේ සිහිනුවණින් විඳින කෙනා අපි මේ වේදනාව සම්බන්ධයෙන් ගත්තොත් සිහිනුවණින් විඳින කෙනා අර සුඛ වේදනාව කියන මහා දුන්න අකුලලා තියෙන එකෙන් අරගෙන හරි මාත්‍රාව විඳිනවා. ඒකට අවශ්‍ය ප්‍රමාණය විඳිනවා. ඒක නොවිඳ ඉන්නව නෙමෙයි. ඒක හරියට අර ලස්සනට වෙලාව පෙන්නනවා වගේ අඩු වැඩි කරන්නේ නැතුව. දැන් හරියට වෙලාව යනවා කියන්නේ අඩුත් නැතුව වැඩිත් නැතුව යන්න බෑ. ඒ වගේ ඔතනදී සිහිනුවන වීරිය තමයි ඔය රූපේදී වේදනාවේදී සංඥාවේදී සංකාරයේදී විඥානයේදී පිහිටවන්නේ. ඒක පිහිටවපු ගමන් අර මහා ජවයට බැලන්ස් ටාප් එකක් තිබ්බා වගේ. ඔව් සංජයක ගොඩක් පැහැදිලි තේරුම් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතන දැන් ඉද බික්ඛවේ බික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන එක ඇත්තටම ඉතා කෙටි වාක්‍යයක් විදිහට ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් මට පේන විදිහට ඒ දැන් ශ්‍රාවකෙක් ධර්මයේ හැසිරෙනවා නම් රූපයේ මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියන තැන ස්වාමීන් වහන්සේ එතන ටිකක් මට වැටහුනේ මේ විදිහට මේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ඔබ වහන්සේ අර කල් අවස්ථාවේ ඉඳන් කියලා පටන් ගත්තානේ. එතකොට කලලය ඊළඟට මව් කුසින් බිහි වෙන අවස්ථාව ඊළඟට ඒ වගේ වයසට යනකම් රූපේ තියෙන විපරිණාමය දැන් නාම කොටසින් තමයි මේක දකින්නේ. නමුත් නාම කොටස ටිකකට පසකින් තබලා රූපය විතරක් දිහා අපි නිකන් ඒක මට පේන විදිහට කියන්නේ මම මේ ගන්න විදිහට නාමයෙන් තමයි මේ සියල්ලම අවබෝධයට ගන්නේ. නමුත් ඒ රූපේ ඒ විපරිණාමය ඒ හට ගන්න හැටි වැයවීම ඊළඟට දැන් එළිය බාහිර දිහා දැක්කහමත් ඒකත් ඇසෙන් තමයි. නමුත් දැන් ගහකොළ දිහා විශේෂයෙන් අපි මේ වගේ රටක ඉන්නකොට ඒ ගහකොළ ඒ කියන්නේ සමයකේ වින්ටර් එකේ ඒ වගේ කාල වශයෙන් කොහොමද ඒ කොළවල විපරිණාමයට පත්වන්නේ මේ විදිහට බලනකොට ස්වාමීන් වහන්සේ මට වැටහුණු දෙයක් තමයි එතන දැන් රූපේ විපරිණාමය දකින්නකොට ඇත්තටම නාමයට පවතින අවස්ථාවක් නැහැ. මොකද එතන ඇලීමක් ගැටීමක් නැහැ. රූපය අවබෝධ වෙනවා. රූපය මේ වගේ දෙයක්. රූපය ඒ කියන්නේ විපරිණාමයටපත් වෙන දෙයක්. එතෙන්ට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ කියලා. එතකොට රූපය අවබෝධ කරනවත් සමගම මට පේන්නේ නාමයට පවතින දෙයක් නැහැ. අර හැමතිස්සෙම පේන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ අර බට කැරලි දෙකක් එකට තිබ්බට ඒක වෙන වෙනම පවතිනවා කියන එක. එතකොට රූපය විපරිණාමයට යනකොට නාමයට ඉබේම පවතින තැනක් නැහැ. එතනත් ඇති වෙලා ඒ කියන්නේ ඇත්තටම හට ගන්නත් දෙයක් නැහැ. එතන අර නෙළුම් කොළේට වතුර ටිකක් වැටිලා ඒ වතුල බින්දු ටික විමට පතිත වෙනවා හා සමානව එතන ඒ විදිහට නේ ස්වාමීන් වහන්සේ එතන අවබෝධ වෙන්නේ. ඔය ඇත්තම මේ ඔය නාමයට ඉඩක් නැහැ කියන එක අපේ ධර්මයේ කතා කරලා තියෙන ඔබතුමීගේ අත්දැකීම හරි. නමුත් එතන ඉඩක් නැති වෙන්නේ මේ අකුසල නාම ධර්මයේ දැන් නිශ්චිත භාවයට ඉඩක් නැහැ.
නිශ්චිත භාවය කියන්නේ අර ඇලෙන ගැටෙන මුලා වෙන මානසිකත්වයට ඉඩක් නැහැ. ඒකට ඉඩක් නැහැ. ඒකයි. එතකොට නමුත් අපිට මේ රූප ධර්මය නිකන් අපිට ගෝචර වෙනවා. ගෝචර නොවෙනව නෙවෙයි වේදනාව ගෝචර වෙනවා, රූපේ ගෝචර වෙනවා. නමුත් එතන ඉඩක් නැහැ මේ අර අකුසල නාම ධර්මයට ඉඩක් නැහැ. නිශ්චිත භාවය කියලා අපි කියමු ඒකට. නිශ්චිත භාවයට ඉඩක් නැහැ. නිතරම තියෙන්නේ අනිශ්චිතව නෙළුම්කොලේ වගේ තමයි. තියෙනවා නමුත් අනිශ්චිතව. තියෙනවා නමුත් අනිශ්චිතව. ඒකයි අර විහෙරති අනිශ්චිතෝ. විහෙරති අනිශ්චිතෝ. ඒතර විහෙරති කියන එකෙන් නියෝජනය වෙනවා, කියවෙනවා, මේක පවතිනවා, භාවිත වෙනවා, පරිහරණය කරනවා කියන එක තමයි විහෙරති කියන එකෙන් කියවෙන්නේ. එහෙත් ඔබතුමී කිව්වාගේ අරකට ඉඩක් නැහැ. අර අකුසල ධර්මතාවයට ඉඩක් නැහැ. විහෙරති අනිශ්චිතෝ. ඒක හරි. ඒක හරි. එහෙමයි සම්මාස. හොඳයි සම්මාස. මට මේ විදිහට වැටහුණා. ඒකයි මම ඔබ වහන්සේගෙන් ඒ ගැන තවදුරටත් ඇහුවේ. මොකද ඒක අර වාක්‍යයක් විදිහට පොඩි කරුණක් වුණාට එතන ලොකු එතන ගැඹීර බවක් තියෙනව නේද කියන එක. ඒ කියන්නේ ඒ රූපය මෙබඳු ස්වභාවයකින් යුක්තයි කියන තැන ඒ කියන්නේ එතනම තියෙනවා මෙතන මේ හට ගැනීමත් පැවතීමත් විපරිණාමයේම. ඔව් ඇත්තටම උතන පොඩි වාක්‍යයක් තමයි තියෙන්නේ. හැම පහටම තියෙන්නේ එකම විදිහේ සරල වාක්‍ය පහක්. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. වේදනා සංඥා සංකාර විඥාන වලටත් එහෙමමයි. මේ නිකන් සරල පරිවර්තනයකට කියොත් රූපය මෙසේ, රූපේ හටගැන්ම මෙසේ, රූපේ නිමාව මෙසේ. එච්චරයි. නමුත් ඔබතුමී කිව්වාගේ ඒක වාක්‍ය සරල වාක්‍යයක් වුණාට ඒක අපි බොහොම ගැඹුරින් ඉති රූපං කිව්වම මේ රූප ධර්ම වල සමස්තයම අපිට වැටහෙනවා. අපි වටහාගෙන තියෙන්න ඕනේ ඇත්තටම. ඉති රූපං රූප ධර්මයේ මෙසේ මේකයි මේක සතර මහා භූතය. ඒව උපාදාය වෙලා මෙහෙම හැදෙනවායි. ඒව ඊට පස්සේ ගොනු වෙලා මේ විදිහට සකස් වෙනවායි. ඊට පස්සේ මේකේ මේ ස්වභාවය මේකයි, පොදු ස්වභාවය මේක අනිත්‍ය විපරිණාම මේ වගේ තත්වයකටපත් වෙනවා. ආදී වශයෙන් ওই සමස්තයම වැටුණා කියන එකයි ඉති රූපං කියන්නේ. ඊළඟට ඉති රූපස්ස සමුදයෝ කිව්වම ඒකේ හට ගන්න විදිය ආහාර සමුදය, රූප සමුදය කියලා අපිට ඕක පැහැදිලි. ඊළඟට ඉති රූපස්ස අත්තංගමෝ. ආහාර නිරෝධ, රූප නිරෝධෝ කියලා. ඉතින් ඒක රූපේ හට ගැනීමට අවශ්‍ය කරන ආහාර ටික ලැබුණම රූපයක් හට ගන්න. ඒ ටික තියෙනකන් ඒක ලැබෙනකන් රූපේ පවතිනවා. ඒක නොලැබී ගියාම රූපේ අවසන් වෙනවා. ඉති රූපස්ස අත්තංගමෝ කියලා අපිට ඕක ගැඹුරින්ම වැටහෙන්න ඕන. පොඩි වාක්‍යයකින් කිව්වට කමටහනේ. හැබැයි ගැඹුරු තේරුම් ගැනීම තියෙන කෙනා තමයි අර අනිශ්චිත වෙන්නේ. ඔබතුමී කියන වගේ මේක සරල වාක්‍යයක් තමයි. හරි සරල වාක්‍යය ඇතුලේ මහා ගැඹුරු දෙයක් කියවෙනවනේ. එහෙමයි. තව එකක් ස්වාමීන් වහන්සේ දැන් අපි එකපාරට දැන් අපි රූපය කියලා අපිට පේන්නේ මේ බඹයක් විතර මේ අපේ ශරීරය දිහා අපිට පේන්නේ නැති. ඊළඟට මේ ශරීරේ කොටස් ටික වෙන වෙනම නම් කරලා පැත්තකින් තිබ්බට පස්සේ ඊළඟට ආයෙ එකතු වෙනකොට ඝණයක් වගේ හරියට ඒක මට වැටෙන්නේ නිකන් රස දිය බිඳුවක් එකට එකතු වෙනවා වගේ ආයෙ පොඩි කෑලි වලට කැඩලා යනවා ආයෙකට එකතු වෙනවා ඕ වගේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේකේ කොටස් ටිකත් වෙන වෙනම දැකලා ඊට පස්සේ කොටස් ටික තුලත් එතන රූප කලාප ටිකක් විතරයි. කියන්නේ පඨවි ධාතුව තුලත්, ආපෝ ධාතුව තුලත්, තේජෝ ධාතුව තුලත් පවතින එකම දෙයක්. ඒ කියන්නේ අපි නම් වශයෙන් දාගෙන මෙතන කෙස්ලොම් විදිහට ඒ විදිහට මෙනෙහි කරනවා. ඊළඟට ආයේ ඒක එකට ගන්නවා රූප ශාරීරික ගණයක් හැදෙනවා. ආයේ කැලි වලට කඩනවා. ওই විදිහට ස්වාමීන් වහන්සේ මේ රූපස් ඒ කියන්නේ මේ රූපස්කන්ධය පිළිබඳවම කිසිම උපාදානයක් නොගෙන අර විදිහටම මෙනෙහි කරන්න එතන මට හිතෙනවා ඒ කියන්නේ
රූපය පිළිබඳම විපරිණාමය දකින්න ඊටාම ඒ කියන්නේ ප්‍රායෝගික අභ්‍යාසයක් ලැබෙනවා වගේ කියලා. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හරි. දැන් වතුර බින්දුවක් ගත්තම වතුර බින්දුවේ අපිට මේ ඇහැට පේනවා වතුර බින්දුවක්. ඒකේ ඕවල් හැඩයක් ඒ වගේ දිලිසීමක් ඒකේ එක්තරා විදියක නිකන් මෘදු බවක් චලනය වෙන ගතියක් ඔය ටික ඔක්කොම පේනවා. ඒකට අපි ඒකට නමක් දෙනවා වතුර බින්දුවක් කියලා. එහෙම තියෙනවා ඒකේ. නමුත් ඕක තව කඩලා බැලුවම අපිට ඕක විශ්ලේෂණය කරලා තව ඉතින් ඕකේ කැලි කොටස් කියන්න පුළුවන්. සමහරවිට භෞතික විද්‍යාඥයෙකුට ඕකේ H2O තියෙන්නේ කියලා කියන්න පුළුවන්. හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි මේකේ තියෙන්නේ. මේක එකතු වුණාන් පස්සේ තමයි මේ ජලය වෙන්නේ කියලා. ඊට පස්සේ ජල බිඳුවක් වෙන්නේ කොහොමද කියලාත් ඕනනම් එයාගේ විද්‍යාවෙන් කියයි. එතකොට අපි ඔය සමස්තයේ තේරුම් අරගෙන මේ ජල බිඳුවත් එක්ක අපේ කෘත්‍යය තමයි භාවනාවේදී ඊටම වැදගත් වෙන්නේ. රූප ධර්මයත් එක්ක අපේ කෘත්‍යය තමයි අර නිතරම කියන්නේ අනිශ්චිතෝ විහෙරති නච කිංච උපාදීයති කියන. වේදනාවත් එහෙමයි. වේදනාව කියන එක අපිට නොඑක් විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන් නේ. දහමෙත් ඒක කඩලා පෙන්නනෝනේ. සුඛා දුක්ඛා දුක්ඛම සුඛා කියලායි සාමිසා නිරාමිසා කියලායි. ඔහොමම කඩලා කොටස් කරලා වෙන් කරලා පෙන්නනවනේ. ඒකට කමක් නැහැ. ඒක අර තේරුම් ගැනීම සඳහා කොටස් කරලා දැන් Tamanට උනත් කොටස් වෙන් වෙලා හොඳට වැටහෙනවා නම් ඒක කමක් නැහැ. ඒක හොඳයි. මේකේ මේ රූපේ මෙහෙම නේද? මේ විදිහට කොටස් වෙලා නේද? සතර මහා භූත නේද? ඒවයි තව ඕනනම් අපිට අනු කොටස් පෙන්නනවා නේද කියලා. එහෙම තේරුණාට කමක් නැහැ. නමුත් අන්තිම වශයෙන් අපි මේ රූප ධර්මයත් එක්ක අපේ ගනුදෙනුව කොහොමද? ඒක තමයි සතිපට්ඨාන භාවනාවේදී උගන්වන්නේ අපිට. ඒතරු එලිමින් ගැටීමෙන් තොරව වාසය. ඒක තමයි උගන්වන්නේ. ඒ ප්‍රධාන මුළු සතර සතිපට්ඨානෙම ගමන් කරන්නේ ආතාපි සම්පජන්න සතිමා කියන මේ මූලික කුසලතා තුන එක්ක යන්නේ. ඒ තුන එක්ක යන්නේ. ඒ තුන නිසානේ අපි නෙළුම් ගොලයක් වගේ වෙලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ වැටුණා. වහන්සේට බොහෝ කුසලයක් වේවා. තෙරුවන් සරණයි. හොඳයි අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැවතනම් අපිට අදට අපේ භාවනා පුහුණුව අවසන් කරන්න පුළුවන්. එතකොට අපි නැවත හෙට නොවේ අනිද්දා මුණ ගැහෙනවා ඒ සූත්‍ර සාකච්ඡාව සඳහා. ඉතින් මම හිතන්නේ අපේ සූත්‍ර සාකච්ඡාවලුත් අපේ භාවනාවට හුඟක් උපකාර වෙනවා. ඒ සූත්‍ර සාකච්ඡාවේදී අපි හුඟක් කරන්නේ ධර්මතාව අවබෝධ කර ගැනීම. භාවනාවේදී අපි පුරුදු වෙන්නේ ධර්මතාවත් එක්ක පවතින්නේ මෙන්න මෙහිමයි. අනිශ්චිතෝ විහෙරති. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන. එතකොට ධර්මාවබෝධයේදී අපි එළුම් කොලේ ගැනත් වතුර බින්දුව ගැනත් දෙකම ගැන හොඳට ඉගෙන ගන්න. ඒකයි. නමුත් භාවනාවේදී කරන්නේ නෙළුම් කොලයක් වෙලා ඉන්නවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒකට අර සිහිනුවන වීර්ය හොඳට උපද්දාගෙන කටයුතු කිරීම. විශේෂයෙන් අපි දැනට මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයයි යන්නේ. ඉතින් සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඒක තමයි මූලික කුසලතාවය. ඉතින් ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත්, ඒ කියන්නේ නිශ්චිත වුනොත් වෙන දේ දැන් අපි දන්නේ. ඒ කියන්නේ නිශ්චිතස්ස චලිතං. චලිතය කියලා කිව්වේ අර කෙලෙස් වලට. ඉතින් කෙලෙස් ඇති වුණු ගමන්ම දුක්ඛස්ස මූලං ඒක. ඒක දුකට මූලක් වෙන දුක ඇති කරන. ඒකයි අනිශ්චිත වෙන්නේ. අනිශ්චිතෝ නචලති. අනිශ්චිත කෙනාගේ එහෙම චලනයක් එහෙම නැත්නම් ක්ලේශ ඉපැද්දීම නැහැ. එහෙනම් එතන දුක්ඛ නිරෝධය. ඒතර මේ නිශ්චිත භවයේ සහ අනිශ්චිත භවයේ නිවනත් එක්ක තියෙන සම්බන්ධතාවය අපි හොඳට තේරුම් ගන්න තියෙනවා. නිශ්චිත භව නිවීමට සැනසීමට හේතුවක් නෙමෙයි. අනිශ්චිත බවයි නිවීමට සැනසීමට හේතුවක් වෙන්නේ.
ඉතින් හැම දෙයක් සමග අනිශ්චිත වෙන්නටයි මේ මහා සතිපට්ඨාන දේශනා නැත්නම් සතිපට්ඨාන භාවනා ක්‍රමය තුල අපිට උගන්වන්නේ. ඉතින් අපිට පුළුවන් මූලික කුසලතා තුන ඇති කරගෙන තියෙන නිසා දැන් සති සම්පජඤ්ඤ විරිය අපිට දැන් අනිශ්චිත වෙන්න පුළුවන්. ඉතින් දැන් යන්නේ අපේ ස්කන්ධ මට්ටමින් අපි අද ස්කන්ධ දෙකක් ගැන අවධානය යොමු කළා. රූපස්කන්ධය සහ වේදනාස්කන්ධය දෙක ගැන. ඉතින් මේ දෙකට අනිශ්චිත වෙන්න පුළුවන් අපිට. ඉදිරි අවස්ථාවල අපි අනිත් ස්කන්ධ පිළිබඳව අවධානය යොමු කරමු. ස්කන්ධය පිළිබඳව හැමතිස්සෙම අපේ ස්කන්ධ සමග ගනුදෙනුවක් තියෙනවා. සම්බන්ධතාවයක් තියෙනවා. ඒවෙන් තොරව පවතින අවස්ථා නැහැ. ඒ නිසා මේ කොයි වෙලාවෙත් ස්කන්ධයන් සමග ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම අවශ්‍ය කරන්නේ. ඒක එක්තරා පුහුණුවක් කරහා අපි ඇති කරගන්න කුසලතාවය. ඒක මුලදි භාවේති වඩනවා පුරුදු වෙනවා පුහුණු වෙනවා. ඉතින් අන්තිමට එහෙම අනිශ්චිතවම කටයුතු කරන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මේ මට්ටමට අපිට එන්න පුළුවන්. හොඳයි අපි උනන්දු වෙමු, උත්සාහවන්ත වෙමු, වීර්ය කරමු ඒ සඳහා අනිශ්චිත විහරණය සඳහා. අපි අදට අපේ භාවනා පුහුණුව මෙතකින් නිමා කරනවා. ඉතින් වෙනද වගේම මේ සත්කාරයට සම්බන්ධ වුණු සියලුම දෙනා මේ කාර්යය සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ඒ වගේම මේවා තවදුරටත් අනිත් අය අතරට ගෙන යන්නට උත්සාහ කරන ඇත්තෝ ඒ විදිහේ ක්‍රමෝපායන් මගින් ඒ කටයුතු කිරීමෙන් භාවනා වැඩමුළුවට සහභාගී වෙලා මේවා තවත් අපේ භාවනා වැඩමුළුව අර්ථවත් කරගන්න දායක වීමෙන් කරුණ ඉස්මතු කර දැක්වීමෙන් අත්දැකීම් බෙදා හදා ගැනීමෙන් මේ නොඑක ආකාරයෙන් සම්බන්ධ වුණු සියලුම දෙනා සත්පුරුෂ සාදු ජන කල්යාණ මිත්‍ර හැම දෙනාම අකුත වේදීව සී කරගෙන හැමෝටම අපි අනුමෝදනා කරනවා හැම දෙනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා මේ ධර්ම අවබෝධය මේ භාවනාමය කුසලයේ මේ ජීවිතයේදීම සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානෙන් අපි අනුමෝදනා ගාථා ආශිර්වාද ගාථා කියලා අපේ කටයුතු නිමා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච හිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං අදිෂ්ඨාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන් පින්නත් ඔබ හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා කායික සුවය මානසික සුවය සැලසේවා එයින් ලැබෙන අෂ්ට සීල තුල ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි. ඒවා ඉරෝගී වේවා. හැම දිනකටම තෙරුවන් සරණයි.